සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය නින්දා සහ ප්‍රශංසා ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම කර සිටිනවා අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා දොරමඩලාවට උන්වහන්සේ පැපිලියාන සුනේත්‍රා මහදේවී පිරිවෙන් රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් වුණාට කලකින් තමයි දොරමඩලාවට සහභාගී වෙන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ කටයුතු කළ අත්තනායක හේරත් මහත්මයා ගෞරවණීය පිළිගන්නවා දොරමඩලාවට ආයිබෝවන් ඒ වගේම අපේ ආරාධනෙන් අදත් සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය අජන්ත ධර්මසිරි සෝරින් ආයිබෝවන් ගෞරවණීය පිළිගන්නවා එතුමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා හැටියට ක්‍රියා කරනවා. අපේ හැමදෙරේ නින්දා කරලා පටන් ගන්නවද ප්‍රශංසා කරලා පටන් ගන්නවද කියලා මම මේ කල්පනා කළේ. මතක ඇති අපි අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය, අකම්ප්‍ය ගුණය, තාදි ගුණය ගැන දොරමඩලාවෙන් කතා කළා. මේ වැඩසටහන් දෙකක් විකාශය වුණා. මේ වැඩසටහන් දෙකට ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබුණා. කාලීන බවකුත් තියනවද මන්ද අටලෝ දහමෙන් කම්පා නොවීමේ ගුණය ගැන කතා කරන එක අප කල්පනා කළා මේ කරුණු අටෙන් කරුණු දෙකක් විශේෂයෙන් තෝරගෙන විශේෂ දොරමඩලාව වැඩසටහනක් සංවිධානය කරන්නට නින්දා සහ ප්‍රශංසා නින්දා කියපුවම ඉතින් ඔය නිංගිරාව කියලාත් කියනවා නව නිංගිරාව කියලා එකකුත් තියෙනවා නව නින්දා ගැනත් අපිට කතා කරන්න හැකියාව තියෙනවා මා ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දෙන හැටියට. තෙරුවන් සරණයි හැම දිනාටම සන්ත මහත්මයා අපේ ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක හේරත් මැතිතුමනි වගේම අපේ මහාචාර්යතුමනි කාරුණික පින්වත්නි අද මේ දොරමඩලාවේ සාකච්ඡා කරන මාතෘකාව මට හිතෙන්නේ අපි හැමෝම අපේ ජීවිතවල එක පැත්තකින් දරා ගැනීම සඳහා තව පැත්තකින් නොකර සිටීම සඳහා තව පැත්තකින් ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අංශවලින් කටයුතු කරන්න අවශ්‍ය කරන විවිධ පැතිකඩවල් විවෘත කරන මාතෘකාවක්. මම මේ කිව්වේ දැන් නින්දා ප්‍රශංසා ගැන කතා කරද්දී බුදුදහමේ එක පැත්තකින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නින්දා කරන්න එපා. හැබැයි ප්‍රශංසාත් කරන්න එපා ප්‍රශංසා නොලැබිය යුතු අයට. ඒ වගේම තමයි ප්‍රශංසා කරන්න ප්‍රශංසා කළ යුතු අයට. නින්දා කරන්න නින්දා කළ යුතු අයට. ඒ වගේම නින්දා දරා ගන්න. ඒ නින්දාව Tamanට උරුම නැත්තම් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. ඒ ප්‍රශංසාව තුළින් Tamanගේ ජීවිතේ තමන් වැරදි මග යනවා නම් එහැටියට ගනිද්දී බුදුරජාණන් වහන්සේ මේ නින්දා ප්‍රශංසා ගැන විශාල විවිධ ආකාරයේ විවිධ පැතිකඩ වලින් අර්ථකථනය කරනවා. දැන් මේ සම්බන්ධයෙන් ගනිද්දී අපිට පේනවා ඔය ධම්මපදයේ එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සේලෝ යතා ඒක ඝනෝ වාතේනන සමීරති එවං නින්දා ප්‍රශංසාසු නසි මින්ජන්ති පණ්ඩිතා. සේලෝ යතා ඒක ඝනෝ ඒක ඝන පර්වතය වාතේනන සමීරති වාතයෙන් සුළඟින් සැලෙන්නේ නැද්ද? එසේම ඒවන් නින්දා ප්‍රශංසාසු නින්දා ප්‍රශංසා දෙකේදී නසමින් ජන්ති පණ්ඩිතා පණ්ඩිතයෝ නුවණැති උදවිය සැලෙන්නේ නැහැ කියලා. ඉතින් මේ අචල කියලා වචනයක් තියෙනවා. මේ අචල කියන වචනේ හඳුන්වනවා පර්වතයක් හැඳින්වීම සඳහා. අචල කියන්නේ පර්වතයට තවත් සමාන පදයක්, පර්යාය පදයක්. ඒතකොට අචල කියන්නේ සැලෙන්නේ නැති නිසා. ඒ නිසා පර්වතයක් මේ නොසැලෙන ගතිය තමයි නින්දා ප්‍රශංසා ඉදිරියේදී අපිට තියෙන්න ඕනේ. ඒ වගේම ලුතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිසියම් කෙනෙක් නින්දා ප්‍රශංසා කරනවා නම් තංජඤ්ඤ වසලෝ ඉති නිග්ගහකෝ සමඤ්ඤාතෝ පැහැර ගන්න ඒ වගේම නින්දා කරන අනිත් අය හෙලා දකින ඒ උදවිය පරාභවයට හේතු වෙන වසල ගතිය ඇති උදවිය හැටියට සඳහන් කරනවා. ඒ වගේම තවත් තැනක බුදුහාමුදුරු පෙන්න දෙනවා ඊ타මත්ම බරපතල කාරණාවක් මේ කවුරුත් හිතන්න ඕන දෙයක්. යෝ අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලම් පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං කිත්. කිසියම් කෙනෙක් අප්පදුට්ටස් තමන්ට ද්වේෂ නොකරන අයට එහෙම නැත්නම් තමන්ට නිନ୍ଦා අපහාස පරිභව නොකරන අයට
ද්වේෂසහගතව නිନ୍ଦා අපහාස කරනවා නම් පරිභව කරනවා නම් තමේව බාලම් පච්චේති පාපං. ඒ බාලයා වෙත ඒ අකුසල එන්නේ කොහොමද? සුකුමෝ රජෝ පටිවාතං වකිත්ත උඩට විස කරපු සියුම් දුවිල්ල තමා වෙත පැමිණෙනවා වගේ ඒ නිନ୍ଦා ආදිය තමා වෙත පැමිණෙනවා කියලා. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා අපේ මහාචාර්යතුමා. ඒක හරි බුදුහාඳුර දේශනා කරන්නේ යෝ නින්දියම් පසංසති. කවුරු හරි නින්දා කරන්න ඕනේ ප්‍රශංසා කරනවා නම් එහෙමත් නැත්නම් ප්‍රශංසා කරන්න ඕනේ නින්දා කරනවා නම් මේ දෙකම බුදුහාඳුර දේශනා කරනවා. අතවා පසංසති නින්දියම් ප්‍රශංසා කරනවා නම් නින්දා කළ යුතුයට. ඒ උදවිය විචිනාති මුකේන සෝ කලින් කටින් පව් එකතු කරනවලු. ඔහු කටින් පව් එකතු කරනවා. පව් රැස් කරගන්නවා කටින්. ඒ නිසා එයා තමන්ගේ ජීවිතේ සැපේ ලබන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ නිසා දුක ලබන්න හේතු වෙන කාරණාවක් හැටියට බුදුහාඳුර දේශනා කරන්නේ තමන් නින්දා කළ යුත්තන්ට ප්‍රශංසා කිරීම සහ ප්‍රශංසා කළ යුත්තන්ට නින්දා කිරීම. අපි සමාජයේ දිහා බැලුවෙන් පස්සේ මේක ගොඩාක් වෙනස්. සමහර මිනිස්සු ඉන්නවා නින්දා ලැබිය යුත්තාට වගේම ප්‍රශංසා ලැබිය යුත්තාටත් සමහරට නින්දා කරනවා. ඒ වගේම තමයි ප්‍රශංසා නොලැබිය යුතු නින්දා කටයුතු අයට ප්‍රශංසා කරනවා. දැන් අපි හිතන් ඉන්නේ නින්දා කළ යුතු අයට ප්‍රශංසා කරන එකේ වැරද්දක් නැහැ. ප්‍රශංසා කළ යුතු අයට නින්දා කරන එක විතරයි වැරදි කියලානේ. එහෙම නැහැ. නින්දා කළ යුත්තාට ප්‍රශංසා කරනවා නම් ඒකත් වැරදි. බුදුහාමුදුර එක අවස්ථාවක දේශනා කරන මතක ඇති. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනා නිග්ගයවාදින් මේධාවින් තාදිසම් පණ්ඩිතම් භජේ තාදිසම් භජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ. නිග්ගයවාදින් කියන්නේ නිග්‍රහ කරලා එහෙමත් නැත්නම් බැනවැදිලා දැන් ඒ නින්දා ප්‍රශංසා කියන වචන දෙක විග්‍රහ වෙන්නේ නින්දා කියලා කියන්නේ අවන්න බලනම්. ප්‍රශංසා කියලා කියන්නේ වන්න බලනම්. වන්න බලනම් කියන්නේ ಗುಣ වනන එක. අවන්න බලනම් කියන්නේ නුගුණ වනන එක. එතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ කිසියම් පුද්ගලයෙක් Tamanට නින්දා කරලා හරි බැනවැදිලා හරි යමක් කියලා දෙනවා නම් ඒ කියලා දෙන දේ හරිනම් ඒක යුක්ත නම් ඒ තුලින් තමන්ගේ ජීවිතේට යහපතක් නම් සිද්ධ වෙන්නේ තාදිසම් පණ්ඩිතම් භජේ වගේ පඬිතුය ඇසුරු කරන්න හරියට නිදානයක් පෙන්නලා දෙනවා කියලා හිතාගෙන ඒව ආශ්‍රය කරන්න කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒ නිසා සන්තපාත්‍යා මේ ධර්ම මාර්ගයේදී මේ නින්දාව කියන එක අපිට විඳින්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි බුදුහාමුදුරන්ගේ තාදී ගුණය කියලා වචනයක් තියෙන උන්වහන්සේගේ ජීවිතේ හසන්තපාත්‍යා මේක ආරම්භ වේදීම සඳහන් කළා මේ තාදී ගුණය. මේ තාදී ගුණය කියලා කියන්නේ මේ නින්දා ප්‍රශංසාවලදී නොසැලී ඉන්න එක. බුදුහාමුදුරන්ගේ නින්දා ප්‍රශංසාවල නොසැලී සිටීම ගැන හරි ලස්සන වචනයක් විග්‍රහයක් තියෙන අටුවාවේ. ඒකද කියනවා තමන්ගේ අතේ සුවඳ ගැල්ලුවත් සුවඳ ගෑවත් ඒ අතම තව එක්කෙනෙක් වෑයකින් රැස්සත් වෑය කියලා කියන්නේ ඔය පොල්ලි එහෙම පලන්න පාවිච්චි කරන උපකරණයක්. වෑයකින් රැස්සත් අතේ සුවඳ ගෑවත් මේ දෙකම එක වගේ දරා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ පටිග අනුනය කියලා වචන දෙකක් තියෙනවා. අනුනය කියලා කියන්නේ ඒකට ආදරය කරන්නෙත් නැහැ. පටිග කියලා කියන්නේ ඒකට ගැටෙන්නෙත් නැහැ. කෝප ගන්නෙත් නැහැ. එහෙමනම් ආදරය නොකර කෝප නොගෙන මධ්‍යස්ථව ඉන්න පුළුවන් නම් අන්‍යයා තමයි නියම කෙනා. නිසා නින්දා ප්‍රශංසා කියන දේවල් පොදුයි. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අර අතුල කියලා උපාසකයෙක් හිටියා. මේ අතුල උපාසකයා මොකද කරන්නේ? තව 500ක් එක්ක යනවා රේවත හාමුදුරු හම්බෙන්න. රේවත හාමුදුරු බොහොම නිසල හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු වැඩි ඔය කතා කරන්න කැමති නැහැ. මේ හාමුදුරන්ට වැඳ මේ හාමුදුරු බණපදයක්වත් කිව්වේ නැහැ, ගාතාවක්වත් කිව්වේ නැහැ, නිහඬව හිටියා. ඊට පස්සේ මේ ඔක්කොම කට්ටිය බණින්න ගත්තා මේ හාමුදුරන්. මේ හාමුදුරු මෙච්චර කතාවක්වත් නැහැ. මේ හාමුදුරු කිසියම් අවවාදයක් ධර්ම අවවාදයක්වත් අපිට කළේ නැහැ නේද කියලා. ඊට පස්සේ මේ හාමුදුරු ටික යනවා සරියුත් හාමුදුරු ළඟට ගිහිල්ලා කියනවා මේ ස්වාමීනි අර හාමුදුරු ගාවට අපි ගියා. උන්වහන්සේ අපිට බණපදයක්වත් කිව්වේ නැහැ. සරියුත් හාමුදුරු ප්‍රමාණයට බණ ටිකක් කියනවා. හැබැයි ටිකක් දීර්ඝ දේශනාවක්. සරියුත් හාමුදුරු අභිධර්ම දේශනාවක් කරන්නේ. දීර්ඝ දේශනාවක්. ඒ දීර්ඝ දේශනාව කළාට පස්සේ මේ අය බණින්න ගත්තා. මේ සරියුත් හාමුදුරු මේ දිගට බණ කියන්න ගත්තා අපිට. එහෙම කියලා. ඊට පස්සේ මේ 500 දෙනාම යනවා ආනන්ද හාමුදුරු හම්බෙන්න. ඉතින් ආනන්ද හාමුදුරු මධ්‍යස්ථ වූ දේශනාවක් කරනවා. ඒත් ඒ අය ඒකටත් බණින්න ගන්නවා. අන්තර බුදුහාමුදුරු දේශනා කරනවා පෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හිමාසීනං නින්දන්ති බහුබාරිනං මිතබානිනම් පිනින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ. පෝරාණ මේතං අතුල මේක මේ අතීතේ ඉඳලා තියෙන දෙයක්. නින්දන්ති තුන්හිමාසීනං නිහඬව ඉන්න අයටත් බණිනවා. නින්දන්ති බහුබානිනං ඕනට වඩා කතා කරන අයටත් බණිනවා.
නින්දති මිතබානි නම් පිනින්දන්ති. මිතබානි නම්පි කියන්නේ ප්‍රමාණයට කතා කරනටත් නින්දා කරනවා නත්ති ලෝකේ අනින්දිතෝ. මේ ලෝකේ නින්දා නොලබන කෙනෙක් නෑ. හසන්ත මහත්තයාටත් බයි නෑ ඇති. මේ දොරමඩලාව අවුරුදු ගාණක් කරනවා. එහෙම බනින්න තියයි නෑ හසන්ත මහත්තයා මටත් බයිනවා. අත්නායක සරටත් මොන හරි කියන්න හේතුවක් ඇති. මහාචාර්යතුමාටත් එහෙමයි. ඒ නිසා මේ ලෝකේ අනින්දිත පුද්ගලයෝ නෑ කියලායි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. ඒ නිසා මේ නින්දා ප්‍රශංසා කියන මේ දේවල් මේ ලෝකේ අටලෝ දහමට අයිති දේවල් නේ. ඉතින් අටලෝ දහම කියන්නේ ලෝක ධර්මනේ. ලෝක ධර්ම කියන එකේ තේරුම කාටත් පොදුයි කොයි ආකාරයෙන් බැලුවත් හැමෝටම මේකේ කලින් කලට මේ தත්වයන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර තියෙන්නේ මුළු ජීවිතේ විදහන ලද කුඩයක්ය අටලෝ දහම එහි එක එක නණයක්ය. මිනිහා කුඩේ උසුලන පොඩි කණුවක්ය මරණේ කුඩේ අකුලන පොඩි අණයක්ය. හැබැයි ඉතින් වැඩේ තියෙන ඇකුලුවට ආයේ මේ කුඩේ විසිරුණා. ඒ නිසා අටලෝ දහමට අපි යටත් නම් නින්දා ප්‍රශංසා වලට අපි යටත් වෙන්න ඕනේ. ඒ නිසා නින්දා ප්‍රශංසා පිළිබඳව නොසලී යමෙකුට කටයුතු කරන්න පුළුවන්ද? ඒක බුදුදහමෙන් අපිව ශක්තිමත් කරන තැන. ඒ ශක්තිමත් භාවය ලබාගත් උදවිය තමන්ගේ ජීවිතයේ සැනසෙල්ල ජීවත් වෙනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන බොහෝ තැන්වල උන්වහන්සේ පෙන්නනවා මේ නින්දා ප්‍රශංසා වලින් නොසලී ඉන්නේ කොහොමද කියලා. දැන් අපිට එක අවස්ථාවක් හොඳටම පැහැදිලි. අර සුන්දරියව මරලා ජේතවනාරාමේ මල්ගොඩේ ගහනවනේ කෙනා. මේ ජේතවනාරාමේ මල්ගොඩේ ගහලා සුන්දරියව මරලා මහා විශාල උද්ඝෝෂණයක් ඇති කරනවා තීර්ථකයෝ බුදුහාමුදුරන්ට නිඳා කරන්න. මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි අපි හරියට නිඳා ලබනවා. අපි හරියට පීඩා ලබනවා. මේ භික්ෂුන් වහන්සේලාට දම් පහන් දෙන්නෙත් නැහැ මිනිස්සු. අපි මේ නගරෙන් පිටත් වෙලා යමු වෙනත් නගරයකට. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නෑ ආනන්ද ඕක ධූමකාලිකයි. ධූමකාලිකයි කියන්නේ සුළු කාලයක් පවතින ප්‍රශංසා. නින්දාත් එහෙමයි. අපි නින්දාව ප්‍රශංසාව වගේ දේවල් ගැන ගනිද්දී අපි හිතනවානේ ප්‍රශංසාවේදී අපි බොහොම උද්දාමයටපත් වෙනවනේ. නින්දාවේදී බිඳ වැටෙනවනේ, කඩා වැටෙනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නින්දා ප්‍රශංසා කියන මේ දෙකම ධූමකාලිකයි. ධූමකාලිකයි කියන්නේ ගින්නක දුමක් නැගුණා, දුම නැගිලා ඉවර වෙනවා. ඒ නිසා ඒවා පිළිබඳව කලබල වෙන්න අවශ්‍ය නැහැ කියන එකයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් ආනන්ද හාමුදුරන්ට කියනවා ඔක කලකදී ওই නින්දාව ප්‍රශංසාව බවට පත් වේ. අන්තිමට අඳුර ගන්නවා කවුද මේ සුන්දරිය මැරුවේ? මොකද්ද සිද්ධිය? අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේට ඒ නින්දාව ප්‍රශංසාවක් හැටියටයි එන්නේ. ඒ නිසා බෞද්ධ දහමට අනුව බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයා අකම්පිතව පවත්වා ගන්න ඕනේ නින්දා ප්‍රශංසා කියන දේවල් ලෝක ධර්මතා හැටියටයි හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. අත්නායක මහත්තයා මුලින්ම අපේ හාමුදුරුවෝ වහන්සේගෙන් ගෞරවාන්විත අවසර අජන්ත ධර්මසිරි මැතිතුමනි හසන්ත නින්දාව කෙනෙකුට ලැබෙනවා නම් ඒ කියන්නේ වැඩ කරන කෙනෙක් වැඩ නොකරන කෙනෙකුට කිසිම නින්දාවක් නැහැ. වරක් මට මතකයි එක්තරා පුද්ගලෙක් නිතර මම දොරමණ්ඩලාවට එන හින්දා හාමුදුරුවනේ එයා කිව්වා ඕක දොරමණ්ඩලාව නෙවෙයි ඕක පොරමණ්ඩලාවක් කියලා. පුදුම කියන්නේ ඊට අවුරුදු 3කට විතර පස්සේ හසන්ත එයාව ගෙන්නුවා පොරමණ්ඩලාවට. ඊට පස්සේ ඒ මැතිතුමා ඒක කියන එක නැවැත්තුවා. ඒ කියන්නේ අර මේකට දොරමණ්ඩලාවට පොරමණ්ඩලාව කියලා කිව්වේ නින්දාවට. හැබැයි ඔහුගේ යටිහිත තුල තිබුණා මේකට මාවත් ගෙන්නනවා නම් කොච්චර එකක්ද කියලා. ඒක අවිඥානිකව දැනගෙන හසන්ත ගෙන්නවා. මම අද තමයි මේක මේ ප්‍රසිද්ධිය කිව්වේ. මම කිව්වේ නෑ මොකද මේ ඒ නින්දා කරන්නේ වැඩ කරන අයට. එන දැන් ඔබ වහන්සේට නින්දා කරනවා. මට නින්දා කරනවා. අජන්ත මහත්තයාට හසන්තට අපිට ගොඩක් නින්දා වැඩි. ප්‍රශංසා අඩුයි. හැබැයි ඒ දෙකම මේ සමාජය තුළ තියෙනවා. රැපියල් තෙන්නකෝන් මහත්තයා ඒ කියන්නේ අපි අධ්‍යාපන ශාස්ත්‍රයට එන්න කලින් කවියක් ලියනවා මෙහෙම. නිසිදේ ඉගෙන ගන්නට මට කියා නොදී බැටදේ එහෙත් කල දේ යයි වැරදි. කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී මේ රට හරක් උගතුන් වනු ඇත ළඟදී. ඒ කිව්වේ ඒ කාලේ අධ්‍යාපන ක්‍රමයේදී ගගහ ඉගැන්නුවේ. ඒක එතුමා කිව්වේ
මොකද එතුමාගේ සාමාන්‍ය ගායනා ශෛලියේ තියෙන මේ જાතිය වචන නෙවෙයි. හෙළහවුලේ වචන. ඒත් මේක ළමයින්ටත් ගුරුවරුන්ටත් කාවද්දින්න කිව්වා. නිසිදේ ඉගෙන ගන්නට මට කියා නොදී. මේ කියන්නේ ළමයි මට නිසිදේ උගන්වන්නේ නැහැ. බැටදේ එහෙත් කළ දේ යයි වැරදි. කරන දේ වරදිනවා. ගුරුතුමා කියලා දෙන්නේ. කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇති. පොල්ලකින් ගහලා මොලේ එනවනම් මේ රට හරක් උගතුන් වනු ඇත ළඟදී. දණ්ඩනය හා නින්දාව කෙනෙකු උගතෙක් කරන්නට ශ්‍රේෂ්ඨයෙක් කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. මෙතෙන්දී හසන්ත මට මතක් වෙනවා දැන් මම තාත්තා කෙනෙක්. ඒක හින්දා මට ඒක දැන් ටිකක් දැනෙනවා වැඩි පෙරට වඩා. තාත්තා කියලා කියන්නේ ලොකු ගෙවල් හදලා විශාල බඩුමුට්ටු ගෙනල්ලා අලංකාර කරන තාත්තා තමන්ම ගෙනාපු පුටුවක් උඩ කමිසයක් ගලවලා දාපු ගමන් දරුවෝ කියනවා මොකද්ද තාත්තා ඔය කරපු වැඩේ? තාත්තා ඒ කමිසේ අරගෙන නිශ්ශබ්දව ගේ ඇතුළට යනවා. ඒ තමයි තාත්තා. මොකද අපේ සමාජයේ අම්මාට තියෙන ගෞරව ප්‍රශංසා මේ සමාජයේ තාත්තට නැහැ. තාත්තගේ සෙනෙහස හරියට ප්‍රයිවට් බස් එකේ කොන්දොස්තරගේ රුපියල් දෙක වගේ. කොන්දොස්තරයා ඒ රුපියල් දෙක අපිට දෙන්නෙත් නැහැ. අපි ඉල්ලන්නෙත් නැහැ. තාත්තා අපිට ආදරේ කියන්නෙත් නැහැ. අපි තාත්තට පෙරලා ආදරේ කරන්නෙත් නැහැ. ස්වර්ණහංස ජාතකය කියලා එකක් තියෙනවා ජාතක පොතේ 135 වෙනි ජාතකය. මේකේ තියෙනවා ඉන්නව තාත්තෙක් දූල 3 දෙනයි බිරිඳයි. කලක් යනකොට තාත්තා රෝගී වෙලා මිය යනවා. මිය ගියාට පස්සේ තාත්තා මිය යන් ඉපදෙන්නේ නැතුව වෙන ආත්මික ගේ දිහා බලන් ඉන්නවා. ඔහුට පේනවා බිරිඳත් දූල 3 දෙනත් නොවිඳිනා දුක් විඳිනවා. තාත්තා හංසයෙකු බවට පත් වෙනවා. පත් වෙලා හැමදාම හංස පිහාට්ටක් ගේ ඇතුලේ හලලා යනවා. දූල 3 දෙනයි අම්මයි ඒ හංස පිහාට්ටෙන් ජීවත් වෙනවා. ටික කලක් යනකොට බිරිඳ කියනවා දූල 3 දෙනාට දුවේ ඔය කවුරුත් නෙවෙයි උඹලගේ තාත්තා. මට උඹලගේ තාත්තා එච්චර ස්ථීර නැහැ. සමහර විට උඹලගේ තාත්තා නෑවිත් හිටියොත් හෙට. එහෙනම් අපි හෙට අල්ලලා උඹලා 3 දෙනා මට උදව් කරපන්. අපි කොහොම හරි මරලා පිහාටු ටික ඔක්කොම ගලවගමු. රන් පිහාටු රත්තරන් පිහාට්ට ගැලෙව්වා. සියලු පිහාටු සාමාන්‍ය පිහාටු බවට පත් වුණා. කිසි දිනක ඒ තාත්තා නැවත ආවේ නැහැ. ඒ අපේ සමාජයේ ගිලිහෙන දේවල් අතර මට මේ තාත්තෙක් හින්දා ඒවා දැන් දැනෙනවා වැඩි. පිය සෙනෙහසේදී අම්මෙකුට ලැබෙන කරුණාව හා දයාව දරුවන්ගෙන් තාත්තෙකුට ලැබෙන්නේ නැහැ. ඒ නින්දා ඔහු පවුලට මුකුත් නොකරපු හින්දා නෙවෙයි. ඒක ඇත්තද? එහෙම නැත්නම් ඒක බොරුවක්ද? එහෙම නැත්නම් ඒක තාත්තා කියන අයගේ ස්වභාවයද? ජාතක පොතේ තවත් කතාවක් තියෙනවා පන්නික ජාතකය කියලා. 101 වන ජාතකය. ඒකෙත් තාත්තෙක් ඉන්නවා. ඒ තාත්තට දුවෙක් ඉන්නවා. දිනක් මේ තාත්තා දූත් එක්ක ඝන කැලෑවට යනවා. ගිහිල්ලා දූගේ අතගගා තාත්තා දූට පෙම් බඳින පෙම්වතෙක්ගේ රූපය පෙන්නනවා. දූව බදා ගන්නවා අත ගන්නවා. ටිකකින් දූ තාත්තා දිහා හැරිලා කියනවා තාත්තේ මං ඔයාගේ එකම දුව. තාත්තා මොකද මේ මගේ අත ගන්න? එතකොට තාත්තා කියනවා දුවේ උඹට පද හදලා තියෙනවා ගමේ මිනිස්සු. ඔබ දීග දෙන්න බැරි ගෑණියක් කියලා ගමේ මිනිස්සු කියනවා. මම කොහොමද උඹව මිනිහෙකුට බන්දලා දෙන්නේ? බන්දලා දීලා උඹව ගෙනල්ලා
උඹ ස්ත්‍රී ධර්මයේ රැක්කේ නැති එකෙක් කියලා මෙතන අතෑරියොත් ඒකයි මං ඕක කරලා බැලුවේ. තාත්තා කැමති කෙනෙකුට මාව බන්දලා දෙන්න. මම ඔප්පු කරලා පෙන්නන්නම් මම ස්ත්‍රී ධර්මයේ රැක්ක කෙනෙක්. තාත්තා දුව තුරුල් කරගෙන ගමට ඇවිත් විවාහ කරලා දෙනවා. ඒ කියන්නේ හසන්ත තාත්තා තමයි දුවකගේ හොඳම ආරක්ෂකය. හසන්ත තාත්තා කෙනෙක්. මොකද හසන්තගේ දුව හසන්තට පෙම් බැන්දොත් ඔබේ දුවගේ හොඳම පෙම්වතා ඔබ වුණොත් ඒ දුව හොයන්නෙත් ලබන්නෙත් ඔබ හෝ ඔබට වඩා ඊටත් වඩා ගරු කරන කෙනෙක්. අපේ ගොඩක් දූලට වෙන්නේ හසන්ත තාත්තා දූගේ පෙම්වතා නෙමෙයි, පරමාදර්ශය නෙවෙයි. අර කතාවේ තාත්තා දූගේ ස්ත්‍රී ධර්මයේ රැක්කේ වෙන මොකුත් හින්දා නෙමෙයි. දැන් අද නම් දුවෙක් විනාශ වුණොත් මිනිස්සු බනින්නේ අද අම්මටනේ. ඒත් අම්මා නෙවෙයි දුවගේ හොඳම පෙම්වතා තාත්තා. තාත්තා ස්ත්‍රී ධර්මයේ තියෙනවද බැලුවේ චෝදනාවක් ආවොත් ඒක එන්නේ මට. ඒ හින්දා මේ පිය සෙනෙහස මට හිතුණා අද ටිකක් වැඩියෙන් කතා කරන්න. මොකද තාත්තාගේ භූමිකාව පිළිබඳ මේ සමාජය තුල ඇතිවේගෙන යන මේ ශෝකජනක తত্ত্বය මට මේ තාත්තෙක් හින්දා දැනෙනවා වැඩි හින්දා. පියසෙනෙහසට කවුගීලේ වුණා මදි කියලා ටීඑම් ජයරත්න සුරින් ගායනවා අපි හොඳට අහලා තියෙනවා. හොඳයි. නින්දා සහ ප්‍රශංසා ගැන අප කතා කරමින් ඉන්නේ. මගේ මුහුණු පොතේ විවිධ පණිවිඩ එනවා, විවිධ අදහස් යෝජනා මේ මාතෘකාව දැනගෙන අපේ හාමුදුරනේ චතුරංගනීටි සිල්වා ගුරුතුමිය මම දන්න විදිහට මේ ගුරුතුමියක් නව නින්දා මොනවද කියලා අපිට මතක් කරනවා. හොඳයිනේ වටිනවනේ අධ්‍යාපනික වශයෙන් උත් කාටත් දැනගන්න. ආගමට කරන නින්දාව, උපම් බිමට කරන නින්දාව, රජයට කරන නින්දාව, උගත් ශාස්ත්‍රයට කරන නින්දාව, ගෝත්‍රයට කරන නින්දාව, ඥාතීන්ට කරන නින්දාව, මිත්‍රයන්ට කරන නින්දාව, මව්පියන්ට කරන නින්දාව, ගුරුවරුන්ට කරන නින්දාව. වෙනත් අදහස් තියෙනවා නම් වහාම දැනුම් දෙන්න මේ චතුරංගනීටි සිල්වා ගුරුතුමිය තමයි මේ කියන්නේ මේවා තමයි නව නින්දා කියලා. මහාචාර්යතුමා. හොඳයි මං හිතන්නේ අපේ හාමුදුරනේ අපි සනාතන සභාවේ වාඩි වෙලා ඉඳලා අද තමයි හාපුරාගේ ඔබ වහන්සේත් එක්ක මේ වගේ දොරමඩලාවකට සහභාගී වෙන්නේ. ඒක මාලා දෙතා ගෞරවනීය අවස්ථාවක් ලෙස මා සැලකනවා. ඒ වගේම අපේ අත්තනායක හේරත් මැතිතුමා සමග ඊටාම කාලයකට පස්සේ යලිත් ඔබතුමාගේ හරබර කතා අසන්නට ලැබීම වාසනාවක්. ඉතින් ආචාර්ය හසන්ත මහත්තයා මං හිතන්නේ මේක අපිට විවිධ නිම් වලලු ඔස්සේ බැලිය හැකි පුළුල් තලයක කතා කර හැකි මාතෘකාවක්. නින්දාව සහ ප්‍රශංසාව. ඉතින් මට මතක් වෙනවා අපේ විශාරද නන්දා මාලිනිය කියන අපූර්ව ගීයක්. පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකෙමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ. ඉතින් මේ නිසා මේක හරිම මේ සංකීර්ණ මාතෘකාවක්. අපි දකිනවා එක පැත්තකින් ඔබට ලැබෙනවා ගල් මුගුරු, අනිත් පැත්තෙන් ඔබට ලැබෙනවා මල් පොකුරු. ඉතින් මේක අපි කළමනාකරණයේ පැත්තෙන් බැලුවොත් ආචාර්ය හසන්ත මහත්තයා අපි පුද්ගලයෙක් ලෙස අපි දකිනවා මේක පැති දෙකක්. එකක් අපි කෙසේද අපව කළමනාකරණය කරගන්නේ, කෙනෙකුට නින්දාවක් කරනවද, කෙනෙකුට ප්‍රශංසාවක් කරනවද, කොයි අවස්ථාවේද ඒ දේ නිසියාකාරව කළ යුත්තේ, හරි පදනමකින් හරි ආකාරයට ඒ දේ කරනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්නට. ඉතින් මම හිතන්නේ අපේ හාමුදුරුවෝ එකට ඉතා අපූර්ව ධර්මානුකූල ප්‍රවේශයක් අපිට සැලසුවා. අනිත් පැත්තෙන් මම හිතන්නේ අපිට ගොඩාක් ප්‍රායෝගික බලපාන දේ තමයි අපි කෙසේද අනිත් අයගෙන් අපිට ලැබෙන ප්‍රතිචාර, අනිත් අයගෙන් අපිට ලැබෙන නින්දා, අනිත් අයගෙන් අපිට ලැබෙන ප්‍රශංසා, මේ දෙක ඔස්සේ අපේ ජීවිතය හැඩගස්වා ගන්න, අපේ ජීවිතය ගොඩනගා ගන්න. ඉතින් මං හිතනවා මේකට හොඳම පදනම සැලසෙනවා ආචාර්ය හසන්ත මහත්තයා. අපි කියනවා හැඟීම්මය බුද්ධිය, එහෙම නැත්නම් භාවමය බුද්ධිය, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. මේක මං හිතන්නේ ඊටාම වැදගත් අත්විවරමක් කියලා මම සලකනවා. ඉතින් මේ හැඟීම්මය බුද්ධිය ගැන කතා කරද්දී බුද්ධිය කියන්නේ අපි කෙසේද අපව තේරුම් ගන්නේ, අපි කෙසේද අපේ වටපිටාව තේරුම් ගන්නේ, අපි කෙසේද අපි අවබෝධයකින් යුතුව ජීවිත ගමනේ යෙදෙන්නේ. ඉතින් මේක සයනු පහකින් සමන්විතයි. ඉතින් පළවෙනි සයන අපි කියනවා සුව අවබෝධය. මා පිළිබඳව ඇති අවබෝධය.
මේක සතිය, සිහිය, සතිමත් භාවය. එතකොට කෙනෙක් මට නින්දාවෙන් කතා කරද්දී, කෙනෙක් මට පරුෂ වදන් වලින් බැනවදිද්දී පළමු කොට ඒකට ප්‍රතිචාර දක්වනවට වඩා ඒ පිළිබඳ අවදිමත් භාවයකට, ඒ පිළිබඳ අවදිවීමක්, ඒ පිළිබඳ අවධානයෙන් ක්ෂණික ප්‍රතිචාරයට වඩා. ඒතර පළවෙනි එක සුව අවබෝධය. ඊළඟට දෙවෙනි එක තමයි මම හිතන්නේ වඩාම අමාරු දේ. සුව දමනය. ඒ සුව අවබෝධය තුලින් ගොඩනැගෙන සුව දමනය. ඔබ ඍජු ප්‍රතිචාරයකට යනවට වඩා නිහඬව, නිසලව ඒ දේ දරා ගැනීමේ හැකියාව. මම හිතන්නේ මට කලින් ඊටාම හරබරව ඒ දේ විස්තර වුණා. ඒ දරා ගැනීමේ හැකියාව. අචල, චංචල නොවන ස්වභාවය. ඒ දරා ගැනීමේ ශක්තිය. ඒක තමයි සුව දමනය. දැන් බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නට යන්නේ නැහැ. කෙනෙක් අපිට බල්ලා කියලා ගැරුවට අපි ඒ කෙනාට බුරන්න යන්නේ නැහැ. අප තුල තිබිය යුතුයි මේ ශික්ෂණය, හික්මීම. එතන තමයි මම හිතන්නේ සුව දමනය වැදගත් වෙන්නේ. ඒතර සුව අවබෝධය, සුව දමනය, තුන්වෙනි එක සුව උද්‍යෝගය. අප තුලින් තිබිය යුතු මේ උද්‍යෝගය මේ සුභවාදී ප්‍රතිචාරය සහ අසුභවාදී ප්‍රතිචාරය දෙකම දරා ගැනීමේ හැකියාව. ඒ සඳහා අප තුලින්ම ගොඩනැගිය යුතු උද්‍යෝගය, සුව උද්‍යෝගය. එතකොට සුව අවබෝධය, සුව දමනය, සුව උද්‍යෝගය. ඊළඟට මෙතනින් එහාට අපි යනවා සහකම්පනය. අනිත් කෙනා දෙස ඒ කෙනාගේ පැත්තෙන් බැලීම. ඇයි මෙයා මට මේ විදිහට ගරහන්නේ? ඇයි මෙයා මට මේ විදිහට පැසසුම් කරන්නේ? විශේෂයෙන්ම කෙනෙක් අපිට ගරහනවා නම්, කෙනෙක් අපිට පරුස වසනෙන් කතා කරනවා නම්, කෙනෙක් අපිට ඍණාත්මක ප්‍රතිචාරයක් දෙනවා නම්, ඇයි එහෙම මේ කෙනා හැසිරෙන්නේ? කුමන හේතුවක් නිසාද මේ කෙනා තුළ මෙවැනි පෙළඹීමක් ඇති වෙන්නේ? ඒක මා විසින් සිදු කරන ලද යමක් නිසා විය හැකිද? මගෙන් ඔහුට හෝ ඇයට වෙච්ච අතපසුවීමක්, එහෙම නැත්නම් වැරදීමක් නිසාද මේ ප්‍රතිචාරය මට ලැබෙන්නේ? ඒ නිසා ඒ කෙනාගේ පැත්තෙන් මේ ප්‍රශ්න දිහා බලන්න. ඒ කෙනාගේ පැත්තෙන් මේ සිද්ධිය අවබෝධ කරගන්න. සහකම්පනය. ඊළඟට අවසාන සයන්න සම්බන්ධතාවය, සබැඳියාව. එතනින් තමයි මානව සම්බන්ධකම් ගොඩනැගෙන්නේ. එතකොට සුව අවබෝධකින් අපිට නින්දාව සහ ප්‍රශංසාව දෙස බලන්නට පුළුවන්. සුව දමනයක් ඔස්සේ අපේ ප්‍රතිචාරය පාලනය කරගන්න පුළුවන්. සුව උනන්දුව තුලින් අප තුළ තිබිය යුතු සුභවාදීත්වය පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට සහකම්පනය තුලින් අනිත් කෙනාව වඩා හොඳට තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට අපි කියනවා සබැඳියාව, සමාජ සම්බන්ධකම්. ඒ තුලින් අපිට සහජීවනයක් ගොඩනගා ගන්නට පුළුවන්. ඉතින් මේ සයනු පහ ඔස්සේ අප තුළ හොඳ හැඟීම්මය බුද්ධියක් ඇති වුණොත් ආචාර්ය හසන්ත මහත්තයා මං හිතන්නේ අපිට නොසැලෙන මහ මෙරක් වගේ කෙනෙක්ගේ ප්‍රතිචාරය දරා ගන්නට පුළුවන්. කෙනෙක්ගේ ප්‍රතිචාරයකින් මම සැලෙන්නේ නැහැ. මම ඔහුට ඇයට ආදර්ශයක් දෙන පහන් ටැමක් වෙනවා. ඉතින් මේ හැඟීම්මය බුද්ධිය ගැන අපි වැඩිපුර සැලකිලිමත් වෙන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. මොකද අපි පාසල් වල ආචාර්ය හසන්ත මහත්තයා අපි උගන්වන්නේ ආයන්න නැත්තම් ඉලක්කම් ලියන්න, අකුරු ලියන්න. ඉතින් සමහර වෙලාවට අපි දකිනවා අපේ සමාජයේ මිනිස්සු විභාගේ පාස්. හැබැයි ජීවිතේ ෆේල්. උදේට දෙපා, හවසට සිව්පා. ඇයි හැඟීම්මය බුද්ධිය පිළිබඳ තියෙන අඩුපාඩු. කෙනෙක්ගේ ප්‍රතිචාරය දරා ගන්නට තියෙන ඒ ආත්ම විශ්වාසයේ තියෙන අඩුපාඩු. අපි විවිධ සංකීර්ණ විෂයන් උගන්වනවා විශ්වවිද්‍යාල වල පවා. හැබැයි අපි ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නට උදව් වෙනවා අඩුයි කියලා මට හැඟෙන්නේ. පෞරුෂය ගොඩනගා ගන්නට උදව් වෙනවා අඩුයි කියලා. දැන් අද අපි දකිනවා හේරත් මහත්මයා ගොඩක් මේ තරුණ පිරිස සියදිවි නසා ගැනීම වලට යොමු වෙනවා. ඇයි සමහර වෙලාවට කෙනෙක්ගේ ප්‍රතිචාරය දරා ගන්නට තියෙන ඒ නිසි පෞරුෂය ගොඩනැගිලා නැහැ. හැඟීම්මය බුද්ධිය නැමැති ඒ අත්තිවාරම් ගොඩනැගිලා නැහැ. පුංචි දෙයකටත් සැලෙනවා. පුංචි දෙයකට කඩා වැටෙනවා. අපේ ටෙලිනාට්‍ය වලින් පෙන්වන සිල්ලර චරිත, ඒ අය පෙන්වන සුරංගනා ලෝක අපේ දරුවන්ට අවශ්‍ය කරන ආකෘති නෙමෙයි. ඔවුන්ට තිබිය යුතු ආදර්ශමත් චරිත නෙමෙයි. ඉතින් මේක ලොකු සමාජමය ඛේදවාචක කැඩිටයි අපේ හාමුදුරනේ මම දකින්නේ. ඒ නිසා මේ ප්‍රතිචාර දරා ගැනීමේ හැකියාව, යහපත් ප්‍රතිචාර, අයහපත් ප්‍රතිචාර දෙකම දරාගත හැකි සිසු පරපුරක් අපි බිහි කර යුතුයි. එවන් දේ දරාගත හැකි තරුණ පරපුරක් අපිට සිටිය යුතුයි. එවන් දේ දරාගත හැකි වියපත් වැඩිහිටි පරපුරක් අපිට සිටිය යුතුයි. අපේ හේරත් මහත්තයා කිව්වා වගේ අපේ පියවරුන් තුළ, අපේ මව්වරුන් තුළ තමන්ගේ දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර. ඉතින් අපි කතා කර සමාජලාවට දෙමව්පියන්ට අතීතයේ අමතකයි. ඉතින් දරුවෝ කොච්චර සැලකුවත් දෙමව්පියෝ කියන්නෙම ඒ දරුවන්ගේ අඩුපාඩු.
ඉතින් මෙවැනි අවස්ථා තුලත් අප තුල කලකිරීමක් ඇති වෙන්නට පුළුවන්. අප තුල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අප තුල එපා වීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් තුළම මේ හැඟීම්මය බුද්ධිය, හැඟීම්මය පරිණතභාවය, හැඟීම්මය පාලනය අප තුළ තියෙනවා නම් මම හිතන්නේ අපිට නොසැලෙන පවුවක් ලෙස සමාජයේ ඉදිරියේ ආදර්ශමත් චරිතයක් ලෙස නින්දාව හමුවේ හෝ ප්‍රශංසාව හමුවේ නොසැලී ඒ දෙකම බාර ගන්නට පුළුවන් ස්වභාවයක් ඇති විය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ අපි කඩා වැටෙන චරිත බවට පත් වෙනවා. අපි හඬා වැටෙන චරිත බවට පත් වෙනවා. අපි ජීවිතේ එපා වෙලා ජීවිතය විඳවන චරිත බවට පත් වෙනවා. ජීවිතේ විඳවන අය නෙමෙයි. ජීවිතේ විඳින්නට නම් මෙවැනි පැහැදිලි මානසිකත්වයක් තිබිය යුතුයි. ඉතින් මේ මානසිකත්වයේ ගොඩනැගීමේ අභියෝගය මම හිතන්නේ ආචාර්ය හතන්ත මහත්තයා අපි ඉදිරියේ තියෙනවා. ඒ මානසිකත්වයෙන් පිරිච්ච අනාගත පරපුරක් අපේ රටට අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. සමහර අය ඉන්නවා ජීවිත කාලය පුරාම ලබලා තියෙන නින්දා, වැඩිපුර නින්දා. හදිසියෙම ප්‍රශංසාවක් ලැබුණොත් එම හිතා ගන්න බෑ මේ ඇත්තක්ද මේක බොරුවක්ද කියලා. ඒකද එයාට අහලා පුරුදුව නින්දාවල් තමයි. එහෙමයි ලෝක ප්‍රකට චරිත ඉන්නවා. ජීවිත කාලය පුරාම ඇද්ද කුද අඩුපාඩු නින්දා ගැරහුම් නිග්‍රහ විඳ තමයි ඉඳලා තියෙන්නේ. හදිසියෙම කෙනෙක් ප්‍රශංසාවක් කළොත් එම අදා ගන්න බෑ. ඇත්තටමද කියලා. ඒ වගේම තමයි සමහර අය ඉන්න වැඩිපුරම ප්‍රශංසා. දරුවෝ ගැන කතා කරලා දරුවෝ හොඳයි. පුතා හරි හොඳයි. යෂා. පුතා හරි දක්ෂයි. පුතා තරම් කෙනෙක් නෑ. ප්‍රශංසා. එයාට කවදා හරි ජීවිතේ කවුරු හරි පොඩි නිග්‍රහයක් නින්දාවක් කරනොත් දරා ගන්න බෑ. විඳ ගන්න බෑ. දිවිනසා ගන්න ඔහොම චරිත. ඒ ඉතින් අහලා නෑනේ පුරුදු නෑනේ. එයා දිගටම ප්‍රශංසා ලැබුව කෙනෙක්. පුතා තරම් කෙනෙක් නෑ. මං තරම් කෙනෙක් නෑනේ. මට කවුද එහෙම කතා කරන්නේ? එහෙම වෙන්න බෑනේ. මෙයාට හිතා ගන්න බෑ. අනේ සමබර පෞරුෂත්වයේ ගොඩනැගීම සඳහා නින්දා ප්‍රශංසා කියලා දෙකක් තියෙනවායි කියලා දැන ගැනීම කොයිතරම් වැදගත්ද? ඒ ගැනත් කතා කරමු. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. නින්දා සහ ප්‍රශංසා ගැනයි අප කතා කරමින් ඉන්නේ. අපට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. මම රාජගිරියෙන් තිස්ස සෙනවිරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ විද්වත් මණ්ඩලයෙන් අවසරයි. මේ මාතෘකාවත් එක්ක රටක මතු පරපුරේ දරුවන්ගේ පෞරුෂය නිර්මාණය කර දෙන්නේ පියතුමා. පියා මවටත් මවක් මෙන් ආරක්ෂා කරන වගකීමක් දරන්නේ. නමුත් මේ මාතෘකාවත් එක්ක පසුගිය දීර්ඝකාලීන වකවානුව වෙන විදිහින් කියනවා නම් මාතෘකාවට දාලම මේ යටත් විතවාදී මහා කාල පරිච්ඡේදය තුලින් අවිචාරවත් සමාජ සම්මුතීන් රැසක් අද වෙනකොට ස්ථාපනය කරත් එම අවිචාරවත් බවට ඉහළ වටිනාකමක්ද ලැබිලා තියෙනවා. මේකෙන් පෞල් සංස්ථාවට ඍජුව සහ වක්‍රව වී ඇති බලපෑම අති විශාලයි. රටේ සමස්ත ඵලදායීතාවයටම මේක ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ වගේම මෙම අවිචාරවත් බව තුළින් සමාජ තත්ත්වයේ වටිනාකම් ආහාර ඇවතුම් පැවතුම් මේ සියල්ලම අවසාන වශයෙන් අපි කාටත් හානි කර දරාගත නොහැකි තත්වයකට පත් වෙලා තියෙනවා. මේ සිද්ධි සියල්ලක් තුළින් වන බටහිර වන්නේ බටහිර බලවතුන්ට නොහොත් ධනවාදී ජාත්‍යන්තර දේශපාලන උපක්‍රමයට අපි යටත් කරලා තියෙනවා. ඉතින් අපේ වටිනාකම් චර්යාවන් සියල්ල බටහිර සම්මුතියින්ට අනුව යටපත් කරලා තියෙන මේ ගැටළු රසක් තුලින් අපේ ශක්තියින් යටපත් කරලා තියෙනවා. මෙම తত্ত্বය සවිඥානිකව ප්‍රඥා ප්‍රදීප දල්වා හඳුනාගත යුතු කාල පරිච්ඡේදයක් කියලා මම හිතනවා මමලගේ අදහස. හොඳයි. නින්දා සහ ප්‍රශංසා එක තමයි අපේ මාතෘකාව. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මට මේ අජන්ත මහත්මයා සඳහන් කරනකොට අපේ මහාචාර්යතුමා මතක් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අහං නාගෝ සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝහි බහුජනෝ. අහං නාගෝ සංගාමේ මං හරියට සංග්‍රාම භූමියක හස්තියෙක් වගේ. ඒ සංග්‍රාම භූමියකින් හස්තියෙක් හොඳට යුද හැට්ටේ ඇඳලා ඉන්නවා නම් ඒ කොයි පැත්තෙන් ආවත් චාපාතෝ පතිතං සරං කොහෙන් ආවත් ඊතල ඒවා වැදිලා බිම වැටෙනවා. ඒ වගේ අතිවාක්‍යං තිතික්කිස්සං මිනිස්සු මට කරන නිന്ദා අපහාස මන් සියල්ල දරා ගන්නවා. දුස්සීලෝහි බහුජනෝ මේ බහුජනෝ කියලා කියන්නේ මේ බොහෝ දෙනෙක් දුසිල්වත්.
එනිසා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරන වැදගත් කාරණාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කිසියම් කෙනෙක් Tamanට නිඳා කරත් ප්‍රශංසා කළත් ප්‍රාමාණික පුද්ගලයෙක් නෙමෙයි නම් පිළිගන්න එපා කියලා. ප්‍රාමාණික පුද්ගලයෙක් නෙමෙයි නම්. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් නිඳා කළත් ඔහු ප්‍රාමාණික නම් පිළිගත්තට කමන්නේ නැහැ. සමහර බොහෝ වෙලාවට නිඳා කරන්නේ නිඳා කරන්නවත් මට්ටමක් නැති මිනිස්සු. දැන් අපේ සමහර උදවිය දැන් පහුගිය කාලවල දකින්න ඇති අපිටම පෝස්ට් එහෙම හදලා Facebook එකේ එහෙම දානවා. ඉතින් මේ කවදාවත් අපි නොකියපු කතා අර යටින් සුපර් කරලා දානවා. ඉතින් එතකොට අපි ඒක උත්තර දෙන්න වැඩක් නැහැ. සමහර පත්තර වලින් අහනවා, මාධ්‍ය වලින් අහනවා ඔබ වහන්සේ මේකට උත්තරයක් දෙන්නේ නැද්ද? අපි කියන්නේ ඔයාලට උත්තර දෙන්න තරම් අපිට එයා වැදගත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කිසියම් කෙනෙක්ට නින්දාවක් හෝ ප්‍රශංසාවක් හෝ නින්දාව ප්‍රශංසාව පිළිගන්න නම් ඒ පිළිගන්න ඔහු ප්‍රාමාණික පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන කියලා. අනිත් කාරණාව තමයි දැන් මේ නින්දා ප්‍රශංසා ගැන කතා කරද්දී වචන තුනක් බුදුදහමේ සඳහන් වෙනවා. ලාභ සක්කාර සිලෝක කියලා එක ළඟ එන. ලාභ සක්කාර සිලෝක. ලාභ කියලා කියන්නේ සිව්පසේ භික්ෂුවකට නම් Tamanට ලැබෙන ලාභ ප්‍රයෝජන. සක්කාර කියලා කියන්නේ සැලකිලි. ඒක ලාභ නෙමෙයිනේ සැලකිලිනේ. සිලෝක කියලා කියන්නේ ප්‍රශංසා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ අත්තනායක මැදතුමනි දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ. මහණෙනි මේ ලාභ සත්කාර ප්‍රශංසා මහ දරුණුයි. මේ කොච්චර දරුණුද කියන එක අපිට පේනවා. ඔය ලාභ සක්කාර සංයුත්තේදී බුදුහාමුදුරුවෝ සංයුත්ත නිකායේ දේශනා කරනවා හරි ලස්සන උපමා කිපෙකින්. මට සන්ත මහත්තයකට කාලය දෙන්න ඒක හරි වැදගත්. මොකද අපි කාටත් මේ ලාභ සත්කාර ප්‍රයෝජන වෙනුවෙන් උද්දාමයට පත් වෙන අය කොහොමද මේවා දිහා දකින්න ඕන කියන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ හරියට මේ ප්‍රශංසා කියන එක හරියට අර කුම්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ කුම්ම සූත්‍රයේදී පෙන්වන්නේ ජාතස්සරයක් තියෙනවා. ජාතස්සරයක් කියලා කියන්නේ මේ උපන් විලක්. හදපු එකක් නෙමේ ඉබේ හැටගත්තු විලක්. මේ විලේ ඉන්න අවුරුදු 10 ගානක පරණ ඉබි කුලයක්. ඉබි පරම්පරාව. මේ ඉබි පරම්පරාවේ මහ ඉබ්බෙක් පොඩි ඉබ්බෙකුට කියනවා පුතේ මේ විලේ ඉන්න අපි අහවල් ගහෙන් අහවල් ගලෙන් එහාට අපි යන්නේ නැහැ. මේක අපේ පරම්පරාවේ සම්මුතියක්. හැබැයි ඔය මහ ඉබ්බෝ කිව්වට තරුණ ඉබ්බෝ ගණන් ගන්න නැහනේ. මේ තරුණ ඉබ්බා මොකද කරන්නේ? මහ ඉබ්බා එහා මෙහා වෙච්ච වෙලාවක අර සීමාව ඉක්මව යනවා. වැද්දෙක් ඉන්නවා. මේ වැද්දා තමන් ළඟ තිබුණු කටුව මුනූල කමුණලක් ගහනවා. පැටලෙනවා ඉබ්බගේ පිටේ. කට්ට පසාරු කරගෙන ගිහිල්ලා. මේ තරුණ ඉබ්බා නැවතත් විලට එනවා. ආවෙන් පස්සේ අර මහ ඉබ්බා අහනවා පුතේ සීමාව ඉක්මවා ගියාද? ගියා නම් තමයි කියනවා. මුකුත් කරදරයක් වුණාද? එහෙමනම් ප්‍රශ්නයක් නැහැ කියන. නෑ අර මහ ඉබ්බාගෙන නෑ මේ සුත්තං අනුබන්ධති. උඹේ පිටපැත්තෙන් දැන් නූලක් උඹ ලුහු බඳිනවා. ඒ කියන්නේ උඹ දැන් අහුවෙලා ඉවරයි. ගච්ඡත්වං තාත න ඊතෝ පච්චාත්වං අම්මහකං. යමම් පුතේ අදින් පස්සේ උඹ අපේ නෙමෙයි කියලා මහ ඉබ්බා පොඩි ඉබ්බට කියනවා. ඉතින් ටික වෙලාවකදී අර වැද්දා නූල ඇදලා ඉබ්බව අරගෙන යනවා. යන්නේ මොකටද කියලා අපි දන්නවනේ. එතකොට මේක සඳහන් කරන්නේ හරියට අර මාරයා වගේ තමයි වැද්දා. වැද්දා උපමා කරන්නේ මාරයාට. ලාභ සත්කාර වගේ තමයි අර සීමාව ඉක්මවා යාම. සීමාව ඉක්මවා ගිහිල්ලා ඒ තන පැනලා අනේක හරියට ලාභ සත්කාර එහෙමත් නැත්නම් ප්‍රශංසා වගේ. නිසා මේ ප්‍රශංසා කියන ඒවා හරියට අර ඉබ්බා තමන්ව වැද්දට ගොදුරු වෙන්න හේතු වෙච්ච ඒ ගොදුරු කාරකය වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තව සූත්‍රයක් මේ දීඝලෝමික සූත්‍රය කියලා. මේ දීඝලෝමික සූත්‍රයේ තියෙන මේ දිග් ලොම් ඉන්න බැටළුවෝ ඉන්නවනේ. දිග ලොම් තියෙන බැටළුවන්ට කටුගාල් ලස්සේ යන්න එපා කියලා කියනවා. මොකද කටුගාල් ලස්සේ ගියොත් එහෙම මේක පැටලිලා ඒගොල්ලන්ට එන්න බැරි වෙනවා. ඒ වගේ ලාභ සත්කාර ප්‍රශංසා මේ දේවල් හරියට බැටළුවෙක්ට දිග ලොම් වගේලු. එහෙමනම් දිග ලොම් තියෙනවා නම් එයා පරිස්සමට ඉන්න ඕන. ප්‍රශංසා තියන අය නින්දා තියන අයට වඩා පරිස්සමට ඉන්න ඕනේ. මොකද ප්‍රශංසාව ඇතුලේ තව බොහෝ Tamanට සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වැඩි. ඒ වගේම බුදුහාමුදුරුවෝ තව සූත්‍රයක් දේශනා කරලා තියෙනවා සිගාල සූත්‍රය කියලා. මේ සිගාල සූත්‍රයේදී පෙන්නනවා මේ නරි ඉන්නවලු මේ නරින්ට එක කාලයකට දෙනවලු සර් ලෙඩක්. ඒ ලෙඩේට කියන්නේ මොකද්ද මේ උක්කණ්ඨක රෝගී කියලා. උක්කණ්ඨක රෝගේ. මේ උක්කණ්ඨක රෝගේ හැදුනන් පස්සේ මුට ගුලේ ඉන්නත් බැලු පිලේ ඉන්නත් බැලු ගහ යට ඉන්නත් බැලු
ඌ හැම තැනම යනවා ඒ පොඩි කැසිල්ලක් එක්කෙන එක. ඒ නරින්ට කැහිල්ලක් එක්කෙන ලඩා. ඉතින් මූ තැන නොතැන නොබලා යනවා මොකද අර මේ වැඩිනේ මේ කහනවා. ඉතින් ගිහිල්ලා ගල් පාරවල් කාලා පොළු පාරවල් කාලා අනම් ව්‍යසනයටපත් වෙනවා. මහා ලොකු කරදර වලටපත් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේ ප්‍රශංසාව කියන එක හරියට නිකන් උත්කණ්ඨක රෝගය වගේ කියලා. නරින්ට හැදිච්ච නරි කැහිල්ල වගේ කියලා. එසා අපිට ප්‍රශංසාව හැදෙනවට වඩා නින්දාව වටිනවා. මොකද හේතුව ඒක දරා ගන්න පුළුවන් හැබැයි ප්‍රශංසාව ඇතුලේ උද්දාමයටපත් වෙනවා. ඒ නිසානේ බුදුහාමුදුරු දේශනා කරන එක අවස්ථාවක් හරි වැදගත් දෙයක්. බුදුහාමුදුරු දේශනා කරනවා ආපදාසුකෝ මහරජ තාම වේදි තපු කියලා තමන්ට ආපදාවක් කරදරයක් අප්‍රශංසාවක් එහෙමත් නැත්නම් නින්දාවක් තියෙනවා නම් පුද්ගලයාගේ ශක්තිය බලන්න එක හොඳ වෙලාවක්. හැබැයි උනාට නින්දා දරා ගන්න ශක්තිය අවශ්‍යයි. ප්‍රශංසාව දරා ගන්නත් ඕනේ. විපදි ධෛර්ය සම්පති ක්ෂමා කියලා අර සංස්කෘතයේ තියෙන ශ්ලෝකේ. විපදේදී දිරිපත් වෙන්න ඕනේ. ප්‍රශංසාවේදී සැපතේදී ඉවසන්න ඕනේ. මේ ඉවසීම නැහැ. ඒ නිසා අර එක තැනක පෙන්නනවා මේ ඒකෙම තියෙනවා මෙහෙම මේ වේරම්භ සූත්‍රය කියලා එකක්. වේරම්භ සූත්‍රය කියන්නේ අහසේ යනවා කුරුල්ලේ. අහු වෙනවා වේරම්භ වාතයට. උගේ තට්ටු ගැලවිලා යන්නේ. ඒ වගේ ප්‍රශංසා කියන්නේ හරියට අහසේ ගිල්ලෙන කුරුල්ලෙකුට වේරම්භ වාතය වුණා වගේ කියලා බුදුහාමුදුරු දේශනා කරා. ලාභ සත්කාර සිලෝක ලැබෙන එක සත්කාර ප්‍රශංසා. එසා ඒ තරම් දාරුණෝ බික්කවේ ලාභ සත්කාර සිලෝක මහණෙනි ඒ තරම් දරුණුයි මේ ලාභ ප්‍රශංසා කියලා බුදුහාමුදුරු දේශනා කරා. එසා අපි ප්‍රශංසා වලට ගිජුයි තමයි. ප්‍රශංසා වලට කැමතියි තමයි ප්‍රශංසා අපේක්ෂා කරනවා. හැබැයි ප්‍රශංසා ඇතුලේ තියෙන්නේ තමාව නොමග යවන දේවල්. තමන්ගේ හිත නොමග යවනවා. තමන්ට තමාව අඳුරගන්න බැරි වෙනවා. බොහෝ වෙලාවට අපිට අපේ සමාජය තුළ ජීවත් වෙනකොට අපිට අපිව අඳුරගන්න බැරි වෙන්නේ මොකක් නිසාද? අනිත් අය අපිට පවරනවා. අපිට නැති තරම් බරක්. අපිට නැති තරම් ගරුත්වයක්. ඒ නිසා ධර්මයේ සඳහන් වෙන්නේ පුද්ගලයෙක් තමන්ට අයිති ගෞරවය ලබන්න ඕනේ. මේක බුදුහාමුදුරු ඉතා පැහැදිලිව දේශනා කරනවා. කිසියම් කෙනෙක් තමන්ට අයිති නැති ගෞරවය බලාපොරොත්තු වෙනවා නම් ඒක පරිහානියට කාරණාවක්. දැන් ගොඩක් පුද මේ ප්‍රශංසා කියන දේවල් වලදී නොලද යුතු ප්‍රශංසා තමන් හිමි කරගන්නවා. අනුන්ට අයිති ප්‍රශංසා වෙන්න පුළුවන්. දැන් ආයතන වල ලොකු ලොක්කොත් එහෙමයි. වැඩ කරන්න වෙන අය, ප්‍රශංසා ලබන්න වෙන අය, සම්මාන උස්සනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඇත්තටම තමන් සැබවින්ම තමාට ලැබෙන්න ඕනේ දෙයක් දේ ප්‍රශංසාව කියලා කල්පනා කරන්න. එතෙම අවස්ථාවවලදී අපිට අපි මෙහෙම පාලි ගාතාවක් දෙකක් පාඩම් තියෙනවා, සංස්කෘත ශ්ලෝකයක් දෙකක් පාඩම් තියෙනවා, මුළු ත්‍රිපිටකයම පාඩම් නැහැ. සමහර අය කියනවා ඔබ වහන්සේට මේ ත්‍රිපිටකයම පාඩම්. ඒ ත්‍රිපිටකය ගැන දන්නේ නැති අය එහෙම කියන්නේ. කොහෙද අපි ත්‍රිපිටකයම මේ ත්‍රිපිටකයම වාචෝද්ගත කරපු අය දැන් ඇත්තේ නැහැ. බොහොම කලාතුරකින් බුරුමේ වගේ රටවල් වල එහෙම ඉන්නවා. ඉතින් ඒතකොට මට අයිති නැති ප්‍රශංසාවක්, මට අයිති නැති ගෞරවයක් මම විඳිනවා නම් එතකොට මං කවුද? මං හොරෙක් නේ. මට අයිති නැති ප්‍රශංසාවක් භුක්ති විඳිනවා නම් බුදුහාමුදුරු දේශනා කරන්නේ යා හොරෙක් කියලා. ඒ නිසා ප්‍රශංසා ලැබෙනකොට ඒ ප්‍රශංසාවේ බර තියන්න ඕනේ අපි කොච්චරක් මට අයිතිද මේක කියලා. එහෙම නැත්තම් Tamanට අයිති නැති, Tamanට හිමි නැති ප්‍රශංසාවක් යම් කිසි කෙනෙක් කරනවා නම් එතනදී බලන්න ඕනේ මොකද්ද මේකේ හේතුව කියලා. දැන් හිමියෝ අපිට ඕන තරම් අපේ සමාජයේ දකින්න ලැබෙනවනේ අයිති නැති ප්‍රශංසා අනිත් අය දෙනවා. එතකොට අර අපි පොඩි කාලේ ඉගෙන ගත්තු නරියා සහ කේජු කෑල්ල මතක් කරගන්න ඕනේ. මොකද මේ නරියා සහ කේජු කෑල්ල කතාවේදී අපි ඉගෙන ගත්තේ අපි පොඩි ළමයින්ට කියලා දෙන්නේ පුතේ නරියෙක් හිටියා. නරියා කපුටෙක්ගේ කටේ තිබුණු කේජු කෑල්ල බිම දැම්මා ප්‍රශංසා කරලා. ඒ කතාව අපිට කියලා දෙන්නේ උඹලටත් අනාගතේ පුතේ නරිය හම්බෙන්න පුළුවන්. උඹලගේ කේජු කෑල්ල බිම දාන කියලා. ඒ නිසා ඒක අපේ ජීවිතේට පාඩමක් කරගන්න ඕනේ. ඒ නිසා අපි අපේ ජීවිතවල යම් කාරණා නිසා උද්දාමයටපත් වෙනවා නම් ඒ උද්දාමයේම තමාගේ පරිහානියක් බවට පත් වෙනවා කියන එක අපේ සාහිත්‍යය තුළ, අපේ දර්ශනය තුළ, බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ලාභ සක්කාර සිලෝක බුදුහාමුදුර පෙන්වන්නේ බොහොම තමන් උද්දාමයටපත් නොවිය යුතු කාරණා හැටියට. ඒ ප්‍රශංසාව ගැන කල්පනා කරේ. ඒ වගේම තමයි නින්දාව. නින්දාවදී නොයටි කටයුතු කළ යුතුයි. නින්දාවකදී නින්දාව පිළිබඳව අපි කල්පනා කරන්න ඕන කොහොමද? යම් විදියකින් අපිට කරන නින්දා වර්ග ගණනාවක් තියෙන දැන් නව නින්දාත් කතා කළා. නව නිංගිරියා කියලාත් කියනවා.
ඒ වගේම තමයි කුලයෙන් නිඳා කරන්න පුළුවන් කෙනෙකුට. දැනුමින් නිඳා කරන්න පුළුවන් කෙනෙකුට. ශරීර අවයව පිළිබඳව සිහිපත් කරලා නිඳා කරන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේ විවිධාකාරයෙන් මිනිසුන්ට නිඳා අපහාස කරන්න පුළුවන්. හැබැයි ඒ සියලු නිඳා අපහාස යම්කිසි කෙනෙක් සිද්ධ කරනවා නම් ඒ නිඳා අපහාස සිද්ධ කරන කෙනාගේ මනසේ තියෙන දුර්වලතාවක් විසක් ඒක තවත් කෙනෙකුට ප්‍රශ්නයක් නොවිය යුතුයි. විශේෂයෙන්ම අපි හිතමු කෙනෙක් කුලය නිසා නිඳා කරනවා කියලා. දැන් කුලය කියලා කියන්නේ මොකද්ද? උපදින එක කෙනෙක් තීරණය කළාද උපදින්න? මං අහවල් කුලේ උපදිනවා. මං අහවල් තැන උපදිනවා. එහෙම නැහැ. ඒ නිසා කුලය කියලා කියන්නේ බොහෝ වෙලාවට රැකියාව. ඒ රැකියාව බද්ධව තමයි මේ කුල නොඑක් දේවල් ඇති වෙන්නේ. ඒ නිසා එහෙම නින්දාවක් කරනවා නම් ඒ නින්දාව කරන කෙනා අර කියන කෙනාට අර නින්දාව ලබන කෙනාටත් වඩා නින්දිතයි කියලායි අපි දකින්නේ. ඒ වගේම ප්‍රශංසාව පිළිබඳව බුදුහාමුදුරගේ දේශනාවේ හරි ලස්සන වචනයක් තියෙනවා. අතනායක මහත්තයා ඒක කිව්වෙන් පස්සේ බයත් හිතෙනවා. දැන් බුදුහාමුදුර දේශනා කරන්නේ යමෙක් ප්‍රශංසා අපේක්ෂා කරනවා නම් ඔහු ප්‍රශංසා නොලැබිය යුත්තේ. ප්‍රශංසා අපේක්ෂා කරනවා නම් ඔහු ප්‍රශංසා නොලැබිය යුත්තේ කියලා. බලන්න ඒකේ තියෙන බරපතලකම. ඒ කියන්නේ මම හිතුවොත් එහෙම මට ගරුත්වය ලැබෙන්න ඕන කියලා. ඒ තුලම මම ගරුත්වය නොලැබිය යුත්තේ බවට පත් වෙනවා සන්ත මහත්තයා. ඒ නිසා කවුරු හරි කියනවා නම් respect me කියලා මට ගරු කරපළයි කියලා. ඒ කියන්නේ ඔහු ගරු සම්මාන නොලැබිය යුත්තේ. එහෙම සමහර දේවල් තියෙනවා. දැන් අපි දන්නවා දැන් බුරුමේ දෙනවනේ අග්ගමහා පඬිතු කියලා උපාධිය. ඒක මම අහලා තිනවා අග්ගමහා පඬිතු කියන උපාධිය දෙනකොට යම් කෙනෙක් ඒක අපේක්ෂා කරන නොබෙල් තෑග්ගත් මං හිතන්නේ එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඉල්ලන කෙනාට නොදී ඉන්න ඕනේ. ඒක තමයි ඒකේ නීතිය. යමෙක් අපේක්ෂා කරනවා නම් ඒක දෙන්න හොඳ නැහැ. ඒ නිසා ගරුත්වය කියන එක තමා වෙත එන්න ඕන එකක් විසක් තමා ලබා ගන්න උත්සාහ කළ යුත්තක් නෙමෙයි. ඇත්තටම ගරුත්වය ලැබිය යුත්තේ සේවයට හෝ ඔහුගේ ගුණයට මිසක් ගරුත්වය ලැබිය යුත්තේ ප්‍රශංසාව ලැබිය යුත්තේ ඔහුගේ අපේක්ෂාව නිසා නෙමෙයි. ඒ සඳහා අපේක්ෂාවෙන් කිසියම් කෙනෙක් දැන් ගරුත්වය හෝ වේවා ප්‍රශංසාව හෝ වේවා අපේක්ෂාවෙන් කිසියම් කෙනෙක් කිසියම් හොඳ දෙයක් කරනවා නම් ඒක මොකද්ද? ඒක තනිකරම ව්‍යාපාරයක්. දැන් අර තියෙන දින්නම් පලත්තිනා දානං වාණිජ්‍යං ජිකුච්චයන්. ඒ ගරුත්වය හරි ප්‍රශංසාව හරි බලාපොරොත්තුෙන් කවුරු හරි දානයක් දෙනවා කියලා හිතන්නකෝ. ඒක වාණිජ්‍යං ජිකුච්චයන් කියලා කියන්නේ ජිගුප්සාජනක වෙළඳාමක් වගේ කියලා. ජිගුප්සාජනක වෙළඳාමක් කියලා කියන්නේ කැත බිස්නස් එකක් කියලානේ. ඒ නිසා ප්‍රශංසාව කියන එක එහෙම අපේක්ෂා කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් ගරුත්වය ලබා දිය යුත්තාට ගරුත්වය ලබා දෙන්න ඕනේ. එහෙම ලබා දිය යුතුයි. අපි ගත්තොත් එහෙම කවුද නිගරු විඳින්න කැමති? දැන් නිග්‍රහය යම් කෙනෙක්ට ලැබෙනවා නම් ඒ නිග්‍රහය නිසා ඔහු අධෛර්යමත් වෙනවා. ඔහු තමන් කරන කාර්යයන් සිද්ධ කරන්න ශක්තිමත් වෙන්නේ නැහැ. අපිට හොඳම උදාහරණය තමයි නන්දිවිශාල ජාතකයේ. මේ ජාතක කතාවක් මට අයිතිද මන් දන්නේ මං ගත්ත අත්තනක මත්තයා මේ දැන් නන්දිවිශාල ජාතකයේ එතුමන්ට ජාතක පොත සම්පූර්ණයෙන් අපි දීලා තියෙන්නේ. මේ එතන මේ නන්දිවිශාල ජාතකේ බලන්නකෝ අර නින්දා කරලා හරක මේ බෝසත් ගවයාට නින්දා කරලා මේක ඇදපන් කියලා කිව්වහම ගවය එක පොඩ්ඩක් හොලවන්නේ කරත්තේ. කරත්ත 500යි. හැබැයි උනාට ප්‍රශංසා කරලා ආදරෙන් කතා කරලා කරත්ත 1000ක් අදිනවා. ඒ නිසා නින්දාවෙන් අදින්න බැරි කරත්ත 500 ප්‍රශංසාවෙන් කරත්ත 1000ක් කරලා අදින්න පුළුවන් සන්ත මහත්තයා. ඒ නිසා ඒ ප්‍රශංසාව කියන එක ඒ තරම් මිනිසුන්ගේ සිත් පිනවනවා. සිතට සතුට ඇති කරනවා. ඒ නිසා ප්‍රශංසාව ඇතුලේ ප්‍රශංසාව කියන්නේ අර මම මුලින්ම සඳහන් කළා නොදිය යුතු ප්‍රශංසාව නෙමෙයි. යමෙකුට දිය යුතු ප්‍රශංසා කියන එකේ තේරුම හිත සතුටු කරන දේවල්. හිත යම් කෙනෙකුගේ පිනවන වචන. දැන් බුදුහාමුදුර දේශනා කරන්නේ නේලා කන්නසුකා පේමනීය හදයංගමා බහුජනකන්තා බහුජන මනාපා පෝරි. මේ ප්‍රශංසා වලට පාවිච්චි කරන වචන නේලා කියන මෘදු වචන තියෙනවා. කන්නසුකා කනට සුව දෙන වචන. අපි කියන්නේ මීපැණිවක් කරනවා වගේ. හදයංගම හදවත ගන්න වචන. බහුජනකන්තා බහුජන මනාපා බොහෝ ජනයාගේ ප්‍රියමනාප භාවයේ පිණිස හේතු වන වචන. පෝරි ශිෂ්ට සම්මත. ඒ දේවල් වලින් තමයි ප්‍රශංසාව ඇති වෙන්නේ. සමහර කෙනෙක් මහා ලොකු ප්‍රශංසාවල් දෙනවා. හැබැයි ප්‍රශංසාව ඇතුලේ ඒ මිනිහා තවත් වැටෙනවා. දැන් අර තියෙන්නේ එක තැනක තියෙනවා කණාමැදියා ගැන. කණාමැදියා කියන්නේ මොකද්ද? ඕභාසිතා සේසදිසෝ කජ්ජෝතෝ යං විරාජති.
අශේෂ දිසාවන් ආලෝකමත් කරමින් කජ්ජෝත කියලා කියන්නේ කලාමැදිරිය. කලාමැදිරිය බබලයි. දැන් බලන්නකෝ සර් කලාමැදිරියෙකුට කිව්වොත් එimhe අශේෂ දිශාවන් බබළුවමින් බබලයි කියලා. ඒ කියන්නේ කලාමැදිරියක් නෙවෙයි ෆ්ලෑෂ් ලයිට් එකක් වෙන්න බෑ. එතකොට කලාමැදිරියට ඒක ගරුත්වයක් වෙන්නේ නැහැ. ඒක කියන එක්කෙනා පිරිහෙන්න හේතුවක් වෙනවා. කියන එක්කෙනා පිරිහෙන්න හේතුවක් වෙනවනේ. ඒ නිසා ප්‍රශංසාවලදී වුණත් Taman දැනගන්න ඕනේ ප්‍රශංසාවක් සිද්ධ කරද්දී අර කලාමැදිරිය අශේෂ දිශාවන් බබළුවමින් ආලෝකමත්ව සිටී කියලා නොකිය ඉන්න. මොකද හේතුව කලාමැදිරියට වැඩකුත් නැහැ Tamanට වැඩකුත් නැහැ එහෙම කිව්වම බසසන්ත මහත්තයා. අපේ තියෙනවා අර මුරුංගාත්තේ තියෙනවායි කියලා කියමනක්. මුරුංගාත්තේ තිබ්බහම මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. මුරුංගාත්තේ එච්චර ආයේ නැහැ නේද? තියෙනවා අත්ත උඩ තමයි. හැබැයි මුරුංගාත්ත උඩ තමයි වෙලින්නම් තියලා තියෙන්නේ. ඔය ප්‍රශංසා කියන ඒවා සමහරට උගුලක් වෙන්න පුළුවන් නේ අපේ හැමදෙරේ. වෙන්න පුළුවන්. දැන් අර විදිහට කලාමැදිරිය වර්ණනා කරාම අර තියෙන්නේ කදෝකිමි තමහට කෙස තබා අඹරෝරට නැගේ කියලා. කලාමැදිරිය කල්පනා කරනවලු දවල්ට සූර්යයා මේ ලෝකේ ආලෝකමත් කළානේ. දැන් සූර්යයා නැහැනේ. ඒ නිසා මංවත් වැඩේ කරන්න ඕනේ කියලා අර පස්සපැත්තේ ලයිට් එක වත්තු කරන් උඩ නගිනවලු. කදෝකිමි තමහට කෙස තබා අඹරෝරට නැගේ. ඒ කියන්නේ Tamanට අයිති වැඩේ පැත්තක තියලා කලාමැදිරිය අහසට නගිනවලු ලෝකේ ආලෝකවත් කරන්න පුළුවන් කියලා. ගොඩක් ප්‍රශංසාවලදී නොගැලපෙන ප්‍රශංසා කරාන් පස්සේ කලාමැදිරිය වගේ උන් ලයිට් ගහගෙන උඩ නගිනවා Tamanට අයිති නැති වැඩ කරන්න. කලාමැදිරිය හිතන මන් තරම් කෙනෙක් නැහැ කියලා එයා පටන් ගන්නවා. ඉතින් කීර්ති ප්‍රශංසා නම්බුන Tamanට උචිත නොවන Tamanට නොසුදුසු රිසි නොවන නොගැලපෙන ගරුනම්බු කීර්තිනාම ප්‍රශංසා ලබන අය ටික හිතලා බලන්න ඕනේ. දරාගෙන ඉන්න අපේ හාමුදුරුවෝ කියප ටික හොඳින් අහගෙන හිටියා නම් එහෙම දරාගෙන ඉන්න කෙනෙක් පොඩි ලැජ්ජාවකුත් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොනවද අපි මේ දරාගෙන ඉන්න දේවල් කියලා. Tamanට සුදුසු නොවන ගරුනම්බු ප්‍රශංසා ඕනෑම දෙයක්. ඔව් බුදුහාරයක පැහැදිලිව දේශනා කරනවා අසතං භාවන මිච්ඡෙය. Tamanට අයිති නැති ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා නම් ගරුත්වයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක බාලස්ස සංකප්පෝ අනුවණේකුගේ බාලයෙකුගේ සංකල්පයක් කියලා. අතරයි මහත්තයා සමහර අය ඉන්න මුහුණට ප්‍රශංසා පසුබිමේ නින්දා. මුහුණට ප්‍රශංසා අත්තනායක සර් ඉන්නව නේද? අත්තනායක සර් බෝධිසත්වයෙක් ෂා කතාව කියලා වැඩක් නැහැ. අත්තනායක සර් කෙනෙක් නැහැ තරම් කෙනෙක් නැහැ. අජන්ත සර් ඉන්නවනේ දශා කියලා වැඩක් නෑ. අජන්ත සර් නම් අයි හොඳම ගුරුවරයා තමයි අජන්ත සර්. මෙතන නැති අයත් ගමුකෝ අපි මායට. ඕන තරම් ජයලා රෝණ මහත්තයා හිටියනම් මෙතන හොඳට ඔක රඟපානවා. මේ නැතිනම් තමයි අඩුපාඩුවට. එයා තරම් කෙනෙක් නෑ. හැබැයි යන්න ඇරලා නැද්ද ඉතින් අපි ඉතින් පසුබිමේ නින්දා වෙලයි මූණට ප්‍රශංසා වෙලයි. එයා තරම් කෙනෙක් නැහැ. ඒවයත් ඉන්නවා අතරගේ මහත්තයා. අර අපෙන් ප්‍රශ්නයක් අහපු මහත්තයා කිව්වා දැන් ඔය විදේශ ආක්‍රමණත් එක්ක අපේ ඔය පිය පෞරුෂය අපි බිඳ වැට්ටුවා. මොකද සුද්දෝ ලන්දේසින් පෘතුගීසින් එනකොට පහර දෙන්න ආවේ පන්සලේ නායක හාමුදුරුවෝ ඇතුළු භික්ෂු පරම්පරාවත් භික්ෂු පරම්පරාවට කිට්ටුවෙන් හිටපු නගුල් උත්සාහගත් නගුල් පරම්පරාවත්. මේ දෙගොල්ලෝ තමයි රටයි ජාතියයි ආගමයි රැක්කේ. ඒත් පස්සේ කාලෙක උනේ පන්සල් ටික අද ඉතුරු වෙලා තියෙන්නේ කාන්තාව හින්දා මිසක් පිරිමි හින්දා නෙවෙයි. පිරිමි අපි කඳුළු ගෑස් ගහලා පන්සලෙන් එලවලා හමාරයි. සියලු පන්සල්වල නායකත්ව දරන්න සිද්ධ වෙලා තියෙන්නේ කාන්තාවන්ට. පල්ලිය කාන්තාව පැත්ත පළාතේ නොගෙන පිරිමිම ගත්තා. එහෙනම් පිරිමින්ගේ සියලු රහස් සියලු දේවල් ඒගොල්ලෝ කතා වුණා කාන්තාව දැනගෙන හිටියේ නෑ ඒක. එහෙනම් මේ නිදහස ලැබෙන කිට්ටු වෙනකොටම අපි ටික ටික පන්සල් හුදකලා බවට පත් කළා. මේ කොළඹ පළාතේ තියෙන පන්සල් ටික කොළඹ බලකොටු ටිකක් වගේ. සියලු ඉඩම් විකුණපු අපේ සිංහල මිනිස්සු හැබැයි භික්ෂුන් වහන්සේලා පමණක් පන්සල අතෑරියේ නැහැ. මේ ඛේදවාචකය පිරිමින්ටත්
දැන් උදාහරණයක් ඇටියට තාත්තලා අද යන්නේ නැහැ දරුවාගේ ඉස්කෝලේට. දැන් මාව බදුල්ලේ ධර්මදූතයට දාන්න අපේ තාත්තා ගියේ. මාරුවක් ඇවිල්ලා අපි ටික ගියාම ඩී.එල්. ජයසිංහ විදුහල්පතිතුමා කිව්වා මේ දරුවෝ බාර ගන්න මට බෑ. අපේ තාත්තා ධර්මදූත විදුහලේ බිම සිමෙන්ති පොළොවේ වාඩි වුණා. වාඩි වෙලා කිව්වා මට මේ පුත්තු ටික දාගන්නම ඕන. මට දෙන්න පගාවකුත් නැහැ. ගන්නවද නැද්ද? ඩී.එල්. ජයසිංහ ගුරුතුමා අදත් ජීවතුන් අතර ඉන්නවා. එතුමා මාවත් අපේ මල්ලිල ටිකත් බදුල්ලේ ධර්මදූතයට බාරගත්තා. එතුමා hina වෙවි කිව්වා මේ ඔච්චරම ධර්මදූතයට ආදරේ නම් මං ළමයි ටික ගන්නම්. මගේ තාත්තා මිය ගිය දවසේ මගේ ගුරුතුමා ඇවිල්ලා කතාවක් කරලා කිව්වා මට මතකයි බොහෝ කාලකට පෙර මේ තාත්තා ඇවිල්ලා මට තර්ජනය කළා. මම පුත්තු ටික ගත්තා. මට ආඩම්බරයි අත්තනායක එම් හේරත් මහත්තයා ධර්මදූත කෙනෙක් වුණේ මෙන්න මේ තාත්තගේ අප්‍රතිහත ධෛර්යය. අද ඕක කරන්නේ අම්මා. ළමයින්ට ඉස්කෝල හොයන්නේ, ළමයින්ගේ දේවල් කරන්නේ. ඒ නිසා පිය පරම්පරාව බිඳ වැටීමත් මේ තාත්තා බිඳ වැටීමට අපි දරුවෝ නැලෙව්වේ අප්පාසිහ රජවන්නේ රුක් පාවල සැතපෙන්නේ තැප්පාගිනි ඇවිලෙන්නේ අප්පා එයි විගසින්නේ. මේ කියන්නේ අම්මා. අප්පා සිහ රජවන්නේ බලගේ තාත්තා සිංහරාජේ රුක් පාවල සැතපෙන්නේ නිදාගන්නේ ගස් යට තැප්පා ගිනි උසුලන්නේ ගිනි දල්ව දල්ව ඇඟ රත් කරගන්නේ අප්පා එයි විගසින්නේ. තාත්තට තැන දුන්න අම්මා ළමයි නලවද්දි රොටි එකක් උය පුතුනේ අම්මට දීපම් පුතුනේ තවත් එකක් උය පුතුනේ අප්පට දීපම් පුතුනේ රොටි එකක් උය පුතුනේ එකක් උයපම් අම්මට දීපම් පුතුනේ එකක් අම්මට දෙන්න තවත් එකක් උය පුතුනේ අප්පට දීපම් පුතුනේ. ඒ වැඩවසම් සමාජය තුළ තිබුණු මේ කවිවල අද වන විට තාත්තා කොන් කරපු හුදකලා වෙච්ච දරුවන්ගෙනුත් පවුලේ සෙස්සන්ගෙනුත් ඈත් වෙච්ච චරිතයක් බවට අපි පත් කළා. අම්මා බුදු වේවා කියන මේ සිංහල සමාජය තාත්තා සැරියුත් වේවා කියලාවත් කියන්නේ නැහැ. අම්මා බුදු වේවා. ඒ තාම කිසිම අම්මෙක් බුදු වෙලා නැහැ. බුදු වෙච්ච හැම කෙනෙක්ම තාමත් පිරිමියෙක්. ඒත් ඒකට තර්ක කරන්නවත් අපේ පිරිමි යන්නේ නැහැ. අපි අම්මාම බුදු වෙන්න ඇරලා අපි පැත්තක බලන් ඉන්නවා. ඒත් බුදු වෙන්නේ අම්මා නෙවෙයි. ඒක තේරින් ගත්ත සිංහල කවියෝ හිටියා. පොළොන්නරුවේ ගැමි කවියෙක් කියපු කවියක තියෙනවා වාං ඇලේ පා කරමින් දා ඩියලේ කඳ හේන් ඉමේ සටන් කරපු මාර සෙනග මැද යාන් වෙච්ච කිරි කුරහන් යායේ හරි මැද කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. ඔබ කිව්වනේ පියසෙනෙහසට කවුගීලිය උනාමදී කියලා. මේ ගැමියෙක්ගේ කවියක්. වාං ඇලේ පා කරමින් දා ඩියලේ කඳ නානව වාං ඇලට බැහැලා අප්පච්චි හේන් ඉමේ සටන් කරපු මාර සෙනග මැද තාත්තා ගස් කපලා වැඩ කරලා දාඩිය හෝදනව ඇලේ යාන් වෙච්ච කිරි කුරහන් යායේ හරි මැද අප්පච්චි හිටපුවා පීදිලා කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. අපච්චි හැමදාම කෑම කෑවේ කෝන් ගහ යට. අපච්චි උඹ බුදු වෙන්න ඕන බෝ ගහක් යට නෙවෙයි. උඹ හැමදාම කෑම කාපු කෝන් ගහ යට. හෙළයා මේ පිය පෞරුෂය අරගෙන ආවා අපේ තාත්තා ළඟට එනකල්. ඒත් අපේ පරම්පරාවෙන් පස්සේ මට පේන්නේ තාත්තා වැඩට යන මුදල් ගේන ගෙවල් හදන
චරිතයක් බවට හුදකලා වුණා. දරුවන්ගේ සිත තුළ ඔහු බුදු කෙනෙක් වීමේ ලක්ෂණය ඉවත් වුණා. ඒ පැරැන්නෝ හදාරන විට එක තාත්තා කෙනෙක් පුංචි දුවට මාස 3යි ණයෙක් යනවා මිදුලේ එහෙට මෙහෙට. එතනදි තාත්තා දකිනවා ණයෙක් ඇවිත් මිදුලේ සැරි සරද්දී මාත් වඩාගෙන අම්මා ගෙට වෙච්චි. කැත්තෙන් කපා ඌ වත්තේ වලලද්දී ඒ පව මට දෙන්න මගේ බුදු අප්පච්චි. දූට මේක මතක් වෙන්නේ අවුරුදු 30ේදී. තාත්තා මැරිලා. ඇයට මතක් වෙනවා අම්මා කිව්වා උඹට මාස 3ේදී මේ තාත්තා මෙහෙම වැඩක් කළා. ණයෙක් ඇවිත් මිදුලේ සැරි සරද්දී ඇවිදිනකොට මාත් වඩාගෙන අම්මා ගෙට වෙච්චි. මාව වඩාගෙන අම්මා ගෙට රිංගුවලු. කැත්තෙන් කපා ඌ වත්තේ වලලද්දී තාත්තේ උඹ ණයක් කපලා වල දැම්මා. ඒ දූ අන්තිමට කියනවා ඒ පව මට දෙන්න මගේ බුදු අප්පච්චි. අප්පච්චි ඒ පව ගෙවන්න එපා අප්පච්චි. උඹ ණයා කැපුවේ මං වෙනුවෙන් දූ වෙනුවෙන්. ඒ පිය සෙනෙහස අද සමාජයේ තාත්තලා ළඟ තියෙනවද? තිබුණත් ඒක ප්‍රකාශ වෙනවද? තියෙනවා කියලායි මම නම් විශ්වාස කරන්නේ. කියවෙන්නේ නැහැ. තාත්තා ඒක දූට කියන්නෙත් නැහැ. එහෙනම් මේ තාත්තයි දුවයි පුතාලයි අතර සහ සම්බන්ධතාව බිඳ වැටුණා. ඒ හින්දා තාත්තා පිළිබඳ මේ සමාජයේ ඇති වෙලා තියෙන මේ හුදකලාව ඒක අර මහත්තයා කිව්වා වගේම අපේ සමාජය නැවත ප්‍රතිසංස්කරණය කරන්නට නම් මේ මුල, මොකද දැන් අපි මුල හොයාගෙන යන කාලයන්නේ හසන්ත. අපි දැන් මැටි වලින් වැඩ කරන්න හදන හැම දෙයකම තිබුණු ප්‍රතික්ෂේප කරපු දේවල් වලට අගයක් දෙන වටිනා සමාජ හරපද්ධතියක් ඇවිත් තියෙනවා. අපි හෙලා දැක්ක ඇමතිවරු වැඩක් නැහැ කියලා හිතපු සමහර ඇමතිවරු මැටි කර්මාන්තයත් එක්ක සියලු ඇමතිවරු පරද්දලා නැගිටලා තියෙනවා. ඒක සුබදායක දෙයක් මම දකින්නේ. මොකද ඔහුගේ වෙනත් දේශපාලන කාර්යවල තිබුණු තමාට ලැබිච්ච මඩ පහරවල් ඔක්කොම ඔහු එක රැයින් නැති කරගත්තා. මඩවලින් මඩ මැටි බවට පත් කරලා නැගිට්ටා. ඒක හොඳ දෙයක්. මොකද හොඳ දේශපාලන සංස්කෘතියක ලකුණක් මට පේනවා. අමුතු විදියට වැඩ කරන දෙයක් ඇතිවේගෙන එනවා. ඒ වගේම අපේ මුල තාත්තා නම් තාත්තා යලි මේ සමාජයේ පන්සලේ නායක හාමුදුරුවෝ ළඟ දායක සභාවේ ප්‍රධානිය වෙන්න ඕන. පන්සල මෙහෙයවන බලවේගයට පත් වෙලා සංඝමිත්තා කුලගණ සමිතිය ටිකක් පස්සට දාන්න ඕන. මොකද අපි නැගිට්ටේ හාමුදුරුවන් වහන්සේලා සහ පිරිමි දායක පරම්පරාවත් එක්ක. මට හිතුණා පොඩි අත්තරායමත් එක්ක පොඩි කොක්කක් දාගන්න. කොක්කක් කිව්වද මේක මට හිතුණු පැත්තක්. දැන් අම්මා බුදු වේවා කියලා තියෙනවනේ. මට හිතෙනවා ඔක අම්මත් බුදු වේවා කියලා වෙන්න කියන දේ. මොකද කවුරුත් දන්නවා තාත්තලම තමයි බුදු වෙලා තියෙන්නේ. දිගටම බුදු වෙලා තියෙන්නේ තාත්තලානේ. අසාධාරණ වෙලා තියෙන්නේ අම්මටද කියලා මට හිතුණා. ඉතින් අපේ අය ප්‍රාර්ථනා කරන ගත අනේ අපේ අම්මත් බුදු වේවා. තාත්තලා දිගටම ඉතිහාසයේ පුරාම බුදු වෙලා තියෙන්නේ පිරිමි තාත්තලා. ඒ හින්දා ඔය අසාධාරණයට ලක් වෙච්ච අම්මා වෙනුවෙන් එහෙම මිනිස්සු හිතුවද කියලා මට හිතෙනවා. ඔය අත්තනායක මහත්තයාගේ අනිත් පැත්ත මම නොකියුවොත් ඒකත් පොඩි අසාධාරණයක්. ඒක කී කිය ඉන්නකොට හිතුනේ එහෙම තමයි. මොකද හේතුව දැන් කොහොමදත් තාත්තලා බුදු වෙනෝනේ ආයි ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. දිගටම වෙලා තියෙන්නේ එහෙම තමයි. ඉතින් අනේ අපේ අසරණ අම්මත් බුදු වේවා කියලා නිකමට හිතලා බලන්න. ඇය විඳින දුක් ගැහැට දැකලා ලෝකේම නිന്ദා අපහාස කරද්දි ලෝකේම ගරහද්දි ළඟින් ඉන්නේ අම්මා. අම්මා දාලා යන්නේ නැහැ. කවදාවත් අම්මා කෙනෙක් දරුවෙක් දාලා යන්නේ නැහැ. ලෝකේම දාලා යනවා. හැම කෙනෙක්ම දාලා යනවා. අම්මා දාලා යන්නේ රට වටෙන්ම ගැරහුම් වෙනවා. නිന്ദා අපහාස කරනවා. මඩ ගන්නවා. හැබැයි අම්මට ඒ දරුවා අහිංසකෙක්.
සමහරට 10 15 දෙනෙක් මරලා මේ ඝාතකෙක් මිනි මරුවෙක් මේ ගෙදර නන්නේ මේ අපේ අහිංසකයා බාන මේ පොලොසියෙන් ඇවිල්ලා අරයි යනවා මහත්තයෝ මම දැකලා තියෙන රූපවාහිනියේ මේ පෙන්නනවා සමහර ප්‍රවෘත්ති වලට මේ අම්මලා අර චීත්ත හැට අරෝ මේ අඳගට මේ බලන්න අපේ කොල්ලව මේ අරයි යනවා මේ අහිංසකයා කියලා හරි සාකි සහිතව අර ඔප්පු වෙලා අසන්ත මහත්තයා ඕක දැන් තියෙනවා අපේ ව්‍යාකරණ පොත්වල දේවදත්තෝ මාතර මනු දෙව්දත් මවට මැනවි. ඒ කියන්නේ දේවදත්ත වුණත් අම්මට හොඳයි කියලා. එසා ලෝකෙන් නින්දා ප්‍රශංසා ලබන කෙනෙක් වුණත් අම්මට තමන්ගේ දරුවාමයි. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා පිළිබඳව පේන්නේ දැන් 999ක් මරපු අඟුලිමාල දිහා කොහොමද ඒ අම්මා දැක්කේ? ඒ නිසා තමයි ඒ අම්මා මරන්න ඒ කඩුගත්තු පුතා නිසානේ බුදුහාමුදුරුවෝ එතෙන්ට වඩින්නේ. සමහර වෙලාවට ඒ අම්මා නොගිය නම් බුදු ඇසවත් ඒ පැත්තට යොමු වෙන්නේ නැති වෙන්න තිබුණා. මොකද 999කදීම යොමු නොවෙච්ච බුදු ඇස යොමු වුණේ අම්මා එතෙන්ට බැස්ස නිසායි. අත්තනායක මහත්තයා අද ඔහොම කතා කළාට අත්තනායක මහත්තයා තරම් අම්මලට තැන දීලා නැහැ කවුරුවත් මේ දොරමඩලා. අම්මට හරි ආදරේ. අපි දන්නවනේ ඒක නේද? සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි අපට දොරමඩලාව සමග අපට ඇමතුමක් තියෙනවා අයිබෝවන්. ආයිබෝවන්. කතා කරන්න. මම කතා කරන්නේ මාතලෙන් සුදර්ශනී. හොඳයි. අපේ හාමුදුරුවන් ඇතුළු හසන්ත සර් ඇතුළු විද්වත් මණ්ඩලයෙන් අවසරයි. මට ගැටලුව තියෙන්නේ අද සංවාදයේ මාතෘකාව වෙලා තියෙන නින්දා ප්‍රශංසා ගැන මට මතුවන ගැටලුවක් වෙන්නේ තමන්ගේ මවගෙන් හෝ පියාගෙන් යම් අයෙකු පෞද්ගලිකව නින්දා හා අපහාස අවලාද ලැබිය හැකිද? මෙය පෙර අකුසලයක විපාකයක්ද? එයින් සහනයක් පතා යම් අයෙක් විවාහ වුවත් එයින් අත්න්නේ නින්දා හා අපහාසයක් නම් මේට හේතුව විය හැක්කේ කුමක් වෙන්න පුළුවන්ද අපේ හාමුදුරනේ? හොඳයි පැහැදිලි. අපේ හාමුදුරනේ සමා වෙන්න තව තියෙන පොඩි ගැටලුව මේ නින්දා අපහාසයට ලක්වන පුද්ගලයා නොවැටි ඉවසීමෙන් ආගමික පසුබිමක් මත ලෞකික ජීවිතේ ගෙන යාම ලොකු ආත්ම ශක්තියක් නේද? මේ පෞද්ගලික අත්දැකීමක් ආරම්භය මම ඉදිරිපත් කරන්නේ. මෙවැනි අත්දැකීම් සමාජයට බලපාන්න පුළුවන්ද? පැහැදිලි. තමන්ගේ අම්මා තාත්තගෙන් නින්දා අපහාස විඳින්න ඉඩ තියෙනවද දරුවෝ කියලා කලාතුරකින් විය හැකි දේවල් එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. ඒ ගැන තමයි ප්‍රශ්නේ ඇහුවේ. අර මා කියවනේ මුහුණට ප්‍රශංසා පසුබිමේ නින්දා කියලා. හැබැයි මූණට නින්දා පසුබිමේ ප්‍රශංසා නම් මම හිතන හරි අඩු ඇදෙන මූණට බැලලා අනේ ඔය කිව්වට ඔය කාර්ය උද විනියා. එහෙම කියනවා අඩු ඇදෙන දත්තරක මහත්තයා මූණට බැලලා අනේ ඔය බැන්නට හරි උද විනියා කිය. එහෙම ඒක අම්මලා කියනවා. ඔව් අම්මලා තමන්ගේ මහත්තයාගේ වැරදි ගැන ඔක්කොම කියලා අපි එකතු වෙලා මේ තාත්තට බනින්න ගිය ගමන් අම්මා කියනවා ඒ වුණාට ඉතින් ටිකක් බොන එක විතරනේ පුතේ. අර නරක මේක අම්මා කියනවා ඔච්චරයිනේ ඉතින් වැරද්දකට තියෙන්නේ. අම්මා ඒක කරනවා. මහාචාර්යතුමා. හොඳයි ආචාර්යසන් මම හිතන්නේ අපේ කතාව ඊට අපූර්ව විදිහට ගලා යනවා කියලා මට දැනෙනවා. ඉතින් මම කැමතියි මේ අපේ ආයතනික පරිසරයට මේ කතාව තව ටිකක් කිට්ටු කරන්න. නින්දාව සහ ප්‍රශංසාව. අපි කියනවා අපිට පුළුවන් කෙනෙක්ව අව탁සේරු කරන්න, අපිට පුළුවන් කෙනෙක්ව අදි탁සේරු කරන්න. ඉතින් ආයතන තුල අර ඔබතුමා කිව්වා වගේ මේ මුරුංගාත්ති තියෙන ස්වභාවය හරියට තියෙනවා. දැන් වැඩක් කරගන්න ඕන නම් කියලා පුළුවන් තරම් වර්ණනා කරනවා. ඔබතුමා වගේ කෙනෙක් මේ මහා විශ්වයේම නෑ වගේ කියලා වර්ණනා කළා කොහොමද වැඩේ කරගන්නකම් එයාව මුරුංගාත්ති තියෙනවා. ඊට පස්සේ එතනින් අමතකයි. එහෙම නැත්නම් සමාජලාවට කෙනෙක් ගැන එයා කරපු දේවල් එයා කරපු නැති දේවල් තවත් වැඩි කරලා ගිහිල්ලා කේලම් කියලා එයාව බිඳවන්න කටයුතු කරනවා. ඉතින් මේවා මේ ආයතනවල හරි සුලභ දේවල් කියලා මම දකිනවා. ඉතින් මේ තුල යටින් යනවා ආචාර්ය සඳමාත ලොකු ඊර්ෂ්‍යාවක් වගේ දෙයක්. ඉතින් අර ෆ්‍රෙඩි සිල්වා කියනවා මේ කෙනෙක් දිහුණුවේ ඉහළට යනවා බලන් ඉඳින්නට බැරි නම් බලන් ඉන්න එපා ගහපල්ලා බං පෙත්සන්.
ඉතින් මේ ස්වභාවය අර මේ එක ත්‍රිවිල් එක ගහලා තිබුණා රුසියාවට වඩා ලොකු ඊර්ෂ්‍යාව. ඉතින් මේ අපේ තුල තියෙන මේ ස්වභාවය නිසාම මං හිතන්නේ අපේ තුල තල්ලුවක් එනවා කෙනෙකුට විරුද්ධව යමක් කරන්න. නිකන් අපිට ඇඟට කටු එනනවා වගේ කෙනෙක් අපිට වඩා ඉදිරියට යනවා දකින්නකොට. කෙනෙක් අපිට වඩා යම්කිසි ජයග්‍රහණයක් ලබනකොට. කෙනෙක් අපිට වඩා සාර්ථකත්වයක් අත්දකින්නකොට. ඉතින් මේ ස්වභාවය තුලම තියෙනවා යම්කිසි සීමාකාරී බවක්. ඉතින් මං හිතන්නේ එතනින් එහාට යන පරිණත භාවයක් අපිට තුල ගොඩනැගිය යුතුයි. ඉතින් මේ ඒ වගේම කෙනෙක් එවැනි ප්‍රතිචාරයක් දැක්කොත් ඒක දරා ගන්නට හැකියාවක් තිබෙන්නත් ඕන. ඉතින් ආයතනවල තියෙන තව පොදු දෙයක් තමයි ආචාර්ය හසන්ත මහත්තයා අපි කියනවා මේ අපි ගොඩක් කලාවට පැමිණිලි කරන කොච්චර කළත් ඔච්චර තමයි. අපි කියනවා අපි කොටා දිනාලි අරගොල්ල තමයි පෙරහැර යනාලි. ඒගොල්ලන්ට තමයි ඔක්කොම නම්බුනාම සැලකිලි සම්මාන. අපි මොනා කරත් අපි තාම එතනම. ඉතින් මේ මෙවැනි අවස්ථාවන් ගොඩනැගලා තියෙන මේ නින්දාව හා ප්‍රශංසාව කියන දෙකට දිය යුතු නිසි තැන ආයතනවල ලැබී නැති නිසා ඊළඟට ඒවා හරියාකාරව කළමනාකරණයක් සිදු නොවන නිසා. ඉතින් මම හිතන්නේ මෙතන ආරම්භයේ තමයි අපි අර වැඩසටහන් ගානකට කලින් කතා කරා නායකත්වය. අපි කියනවා නායකත්වය තමන් එක්ක එන අනුගාමිකයන්ව අගය කිරීමේ ස්වභාවය තියෙනට ඕන. කෙනෙක් හොඳ දෙයක් කරා මේක හොඳයි කියලා අගය කරන ස්වභාවයක් තියෙනවා. කෙනෙක් නරක දෙයක් කරා මේක නරකයි කියලා ඍජුව කතා කිරීමේ ස්වභාවය තියෙනවා. සමහරවිට වෙන්නේ අපි කැමති නැහැ කෙනෙක්ගේ අඩුපාඩුවක් පෙන්නලා දෙන්න. අපි හිතනවා ඒකෙන් මගේ ජනප්‍රියතාවය නැති වෙයි කියලා. ඉතින් සමහරවිට මම ඒක දැකලා ඒක දරාගෙන නිකන් මූණට කියනවා නෑ ප්‍රශ්නයක් නෑ වැරද්දක් නෑ. ඔහොම හොඳයි ඔහොම කරගෙන යන්න. හිතේ ඇතුලේ නලියනවා කකියනවා යමක් කියන නමුත් කියන්නේ නැහැ. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් කෙනෙක්ගේ හොඳ කොච්චර තිබුණත් ඒ හොඳ එහෙම්ම අමතක කරලා නරක දෙයක් වැඩිපුර ඉස්මතු කරනවා. දැන් අපි කියනවා සමාල්ලාවට රැස්වීමකට කට්ටිය ආවම වැඩිපුර කතා කරන්නේ පහුගිය කාලේ වෙච්ච අඩුපාඩු මිසක් පහුගිය කාලේ ලැබපු ජයග්‍රහණ ගැන නෙවෙයි. ඒ නිසා මේ අසුභවාදී පරිසරයක් ආයතන තුල ගොඩනැගෙන. අසුභවාදී පරිසරයක් තුල මිනිස්සු අසතුටටපත් වෙනවා. ඉතින් අපි දකිනවා කළමනාකරණය අපි කියනවා සතුටින් ඉන්න මිනිස්සු තමයි වැඩිපුර ඵලදායී වෙන්නේ. ඔබ තුල සතුටක් නැත්නම් ඔබ කරන කාර්යභාරය ඒ කාර්යභාරයේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එවැනි ආයතන සාර්ථක වෙන්නේ නැහැ. එවැනි ආයතන දියුණුව කරා ගමන් කරන්නේ නැහැ. ඒ නිසා මේකේ ආරම්භය තමයි කිසි කෙනෙක්ව අව탁සේරු කරනවටත් වඩා කිසි කෙනෙක්ව අදි탁සේරු කරනවටත් වඩා හරි තක්සේරුවක් කර යුතුයි. ඉතින් මම හිතන්නේ අපේ හාමුදුරුවෝ ඊට අපූර්ව විදිහට විස්තර කරා කෙනෙකුට ඕනෑවට වඩා වර්ණනා කිරීමෙන් එයාගේ ඔළුව ඉදින්ෙන්නට පුළුවන්. මම තමයි පොර මට වඩා කෙනෙක් නැහැ. මම තමයි පුද්ගලයා. එවැනි තත්වයක් තුළ එයාගේ පරාභවය ඇති වෙනවා. එයාගේ පරිහානිය ඇති වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් ආයතන තුළ මෙවැනි චරිත. හරියට බැලුමක් පුම්බල එකපාරට පුපුරලා යනවා. ඒතර ඒ චරිතේ කඩාගෙන වැටෙනවා. ඉතින් ඒකට සමානතර අනවශ්‍ය වර්ණනා කරපු අනවශ්‍ය විදිහට හුලං ගහලා බැලුම පුම්බපු අයත් වගකීම් යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. මම හිතන්නේ මෙතනට අපි ආයිත් වෙනවා අර හැඟීම්මය බුද්ධිය පැත්තට. මට වගකීමක් තියෙනවා මගේ පරිණතභාවය වගේම අනිත් අයගේ පරිණතභාවයත් ඇති කරන ආකාරයෙන් කටයුතු කිරීමට. ආයතන තුල අපිට මුණ ගැහෙන පුද්ගලයන් සමග අපි ඇසුරු කරන සමාජය තුල මට වගකීමක් තියෙනවා තව කෙනෙකුට ගෞරවාන්විතව එයාට දිය යුතු නිසි ප්‍රතිචාරය දෙන්නට. අදි탁සේරුවකට යන්නෙත් නැතුව අව탁සේරුවකට යන්නෙත් නැතුව හරි තක්සේරුව. මේක දෙමව්පියෝ සහ දරුවෝ අතරත් අදාළයි. මම හිතන්නේ අපේ අත්නායක මහතා ඉතාම ලස්සනට පැහැදිලි කරා. ඊළඟට මේක ගුරුවරු සහ ශිෂ්‍යයන්ටත් අදාළයි. ඊළඟට මේක ආයතනයේ වැඩ කරන ආයතන ප්‍රධානිය සහ ආයතනයේ සමාජිකාවන්ට අදාළයි. ඉතින් මේක ආගමික පරිසරයකටත් අදාළයි. ආගමික නායකයෙක් සහ අනුගාමිකයන්ට අදාළයි. ඉතින් මම හිතන්නේ අපි හරි තක්සේරුවක යෙදීමේ පරිණත භාවය අප තුළ තිබිය යුතුයි. ඉතින් මෙතනදී මම දකින්නේ මේ මනුස්ස ස්වභාවය තමයි අපි කැමැති හසන්ත මහත්තයා අපි ගැන කවුරු හරි ගොඩාක් වර්ණනා කරනවා නම්. ඒකට අපිට ඒකේ හරි ප්‍රසන්න ගතියක් දැනෙනවා. නමුත් ඒ තුලම තියෙන අවදානමක් ඒ තුල අපි හදාගත යුතු පැති, අපි දියුණු කරගත යුතු පැති, අප තුල තියෙන දුබලකම් අපිට අමතක වෙලා යනවා. එතකොට අපි හැමදාම හිතනවා මම තමයි හරි දේ කරන්නේ, මම හැමදේම හොඳට කරනවා කියන ඒ පැත්තට යෑමේ අවදානමක් තියෙනවා. එතනින් ගොඩනැගෙන අදි탁සේරුව යන්නේ විනාශය කරා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ඒ වගේ මට නිතරම ලැබෙන්නේ ඍණාත්මක ප්‍රතිචාර නම්, නිතරම මගේ ප්‍රධානියා මාව අගය කරන්නේ නැත්නම්, මගේ අඩුපාඩුම නම් කියන්නේ
එතකොට මට මේ කනට ඇහිලා තියෙනවා ආචාර්ය හසන්ත මහත්තයා ගොඩක් අය කියනවා කොච්චර පඩි ගෙවුවත් වැඩක් නැහැ නේ සර් අපිට බල්ලන්ට වගේ සලකන්නේ. ඒ වගේ තැනක වැඩ කරලා ඇති වෙලා තියෙන්නේ. එවැනි අවස්ථා අපිට දැනෙනවා. අපි ඒ වගේ දේවල් දැකලා තියෙනවා. ඒ නිසා ආයතනික පරිසරය සුබවාදී ඵලදායී පරිසරයක් වෙන්නට නම් මම හිතන්නේ අපි අත්තනායක මහත්තයා කිව්වා මේ අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිවීමේ අවස්ථාවක මම හිතන්නේ ආයතනික පරිසරයෙන් ඒකට ලොකු තල්ලුවක් ලැබිය යුතුයි. ඒ නිසා මේ සුබවාදී ආයතනික පරිසරයක් තුල යහපත් ප්‍රතිචාර ලබා දීමේ කෙනෙක්ගේ හොඳ දේ අගය කිරීමේ කෙනෙක්ගේ අඩුපාඩුවක් පැහැදිලිව පෙන්වා දීමේ සාක්ෂි සහිතව ඒ පරිණත භාවය ඇති නායකයන් සමග ඒ පරිණත භාවයේ ඇති අනුගාමිකයන් පිරිසක් සිටියොත් එතන ගොඩනැගෙන ඒ සම්බන්ධතාවයේ හොඳ සම්බන්ධතාවයක් වෙනවා. එතකොට ඒක తాවකාලිකව වර්ණනා කරන මට්ටමකට යනවත් වඩා తాවකාලිකව අනවශ්‍ය විදිහට අඩුපාඩු පෙන්වනවත් වඩා එතන සමබරතාවයක් ගොඩනැගෙනවා. මම හිතන්නේ ඒ පරිණත භාවය තිබුණොත් අපේ ආයතන මීට වඩා සාර්ථක වෙනවා කියලා මම හිතනවා. සමහරු ප්‍රශංසා ලබන්නේ මලාට පස්සේ. මේක දෙවිදියකින් සිද්ධ වෙනවා. ඉන්න කාලය තුල මොනවා හරි ඉතින් වැරදි අඩුපාඩු අරගෙන හොඳකුත් තියෙන්න පුළුවන්. ඕන කෙනෙකුට හොඳකුත් තියෙනවනේ. ඔය මලාට පස්සේ අවමංගල්‍ය ස්වභාවවල එහෙම ඒ තියෙන හොඳ පොඩ්ඩ හරි අරගෙන ඒකත් මං හිතන්නේ හොඳ ධනාත්මක දෙයක් කියලා. ඕනම කෙනෙකු හොඳ ජීවත් වෙලා ඉන්න අයටත් හොඳයි නෙවෙයි. නැත්තම් මේ මලගෙදර ඇවිල්ලා අර මනුස්සයා කරපු ටිකයි කුඩු විකුණපු අර මේ තැති සමහරට ඉතිහාසය අර මද්ද්‍රව්‍ය විකුණලා අර මේ නම් ඔය කතා පවත්තන එක එච්චර හොඳ නෑ. නමුත් කොයිතරම් වැරදි අඩුපාඩු සිද්ධ වෙච්ච කෙනෙක්ගේ වුණත් හොඳ දෙයක් තියෙන්න පුළුවන්. මේ ධනාත්මක භාවය කියලා කියන්නේ හොඳ මතු කරලා දෙන එක. ඒක දරුවන්ටත් හොඳයිනේ. අපේ තාත්තා අපේ මාමා හොඳ වැඩක් කරලා තියෙනවා. හරි හොඳයිනේ. ඕන කෙනෙකුගේ එහෙම දෙයක්. අනිත් කාරණාව තමයි මේ මලාට පස්සේ ප්‍රශංසා ලබනවා කියන්නේ ලෝක ඉතිහාසයේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඉන්නවා. මිනිස්සු දුක් විඳලා මහන්සි වෙලා නව නිර්මාණ කරලා හැබැයි ඒ කොරන එකේ අඩුපාඩු තමයි ඒ ජීවත් වෙලා වෙන කාලේ අහලා තියෙන්නේ. අයියෝ මොන මෝඩ වැඩ මේව කරලා ඇති වැඩක් තියෙනවද මේ සල්ලි නාස්ති කරන කාලේ නාස්ති මේ මනුස්සයාට මොලේ හොඳ නැද්ද වගේ කතා කියලා ආපු අය ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ. පස්සේ කාර්ය මැරිලා මිය ගිහිල්ලා වසර 200කට පස්සේ අර විශිෂ්ට වැඩ ටිකක් නෙමේ කරලා තියෙන්නේ. ප්‍රශංසා ලබන්නේ මිය ගිහිල්ලා අවුරුදු 200කට පස්සේ. එහෙම සිදුවීනුත් ලෝක ඉතිහාසයේ තියෙනවා. මිය ගිහිල්ලා අවුරුදු 200කට පස්සේ නින්දා ලබනේවත් තියෙනවද කියලා අපි පොඩ්ඩක් කතා කරනකොට මේ අවුරුදු 700කට ඉස්සර මෙහෙම වැඩක් කරලා බලන්නකො අපි දහ දුක් විඳින හැටි අද කියලා එහෙමවත් තියෙනවා නේද? අපේ ඉතිහාසයේ පාවා දුන්න අය කියන්නේ එහෙම. ඉතින් දැන් නින්දා කරන අය ඉන්නවනේ ඒ කාලේ මෙහෙම කරලා කියලා. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි නින්දා සහ ප්‍රශංසා පිළිබඳව අප කතා කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මුලින්ම අර ප්‍රශ්නයක් අහපු නෝන මහත්තයාගේ ප්‍රශ්නට යම් උත්තරයක් දෙන්න ඕනේ. එය අහනවා මේ Tamanට නින්දා අපහාස ලැබෙන්නේ Taman කරපු අකුසල් විපාකද කියලා. එතුමිය අර අම්මගෙන් තාත්තගෙන් කියන වචනේ විශේෂ කරලා ඇහුවා. නමුත් මව්පියන්ගෙන් විතරක් නෙමෙයි ලෝකේ කාගෙන් හරි Tamanට නින්දා අපහාස ලැබෙනවා නම් ඒක කර්ම ශක්තියක් වෙන්න පුළුවන්. මොකද හේතුව අටලෝව දහමටම අයිති දේවල්. නමුත් මේ ලාභාලාභ යස නින්දා ප්‍රශංසා සැපදු ඒ අටලෝව දහම ඒ වගේ වුණත් වැඩිපුර Tamanට ලැබෙන්නේ නරක දේවල් නම් එතන අකුසලයක් වෙන්න පුළුවන්. මම මුලින් සඳහන් කළා එක තැනක මතක ඇති ගාතාවකුත් සඳහන් කළා යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති. Tamanට ද්වේෂ නොකරන කෙනෙකුට ද්වේෂ සහගතව වැඩ කරනවා නම් සුද්දස්ස පෝසස්ස අනංගනස්ස පිරිසිදු පුද්ගලයෙකුට හානි කරනවා නම් එයාට වෙන දේවල් මේ ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කරන මොනවද 10ක් කාරණා. රාජතෝවා උපස්සග්ගං රජවරුන්ගෙන් කරදර ඇති වෙනවලු. අබ්බක්කානංව දාරුණං දරුණු චෝදනා ඇති වෙනවලු. පරික්ඛයන්ව ඥාතීනං තමන්ගේ ඥාතීන් තමන්ට අහිමි වෙලා යනවලු. භෝගානංච බබංගුරම් භෝග විනාශ වෙලා යනවා. අතවස්ස අගාරාණි අග්ගීඩහති පාවකෝ ගින්නට ගෙවල් දොරවල් පිච්චිලා යනවලු. ඒ වගේම තමයි මෙයා මරණින් පස්සේ අපාගත වෙනවා. ඒ විදිහට කාරණා කියන එකක් තමයි අබ්බක්කානං දරුණු චෝදනා සහ
තමන්ට අපකීර්තිය එල්ල වෙනවා කියන එක. ඒ නිසා අපකීර්තිය එල්ලවීම සඳහා කර්ම ශක්තිය බලපානවා. ඇගේ ප්‍රශ්නට කෙටි උත්තරේ නම් යම් කිසි කෙනෙක් නිന്ദාපාස නිරන්තරයෙන් විඳිනවා නම් එයා ඒකට ප්‍රතිඋත්තර දී ඉන්න එකට වඩා හොඳ තමන් නැවත නැවතත් කුසල් දහම් සිද්ධ කරගන්න එක. ඒක ධර්මානුකූලව හිතන්න ඕනේ. මේවා අකුසල විපාකයක් වෙන්න ඇති. ඒකට ජීවිතෙන් පලා යන එක නෙමෙයි තියෙන්නේ. ඒකට මූණ දෙන්න තමන් නැවත ඒ බඳු නිന്ദාපාස නොවිදින තැනට තමන් සකස් වෙන්න ඕනේ. ඒක එක් කාරණාවක්. දැන් මෙතනදී අපේ අජන්ත මහාචාර්යතුමා සඳහන් කරපු කාරණාවක් හරි වැදගත් දෙයක්. එතුමා කිව්වා මේ ඕනම මිනිස්සෙක්ට ඕනවට වඩා මේ ගරු කරන්න එහෙම නැත්නම් ඕනවට වඩා අනවශ්‍ය ප්‍රශංසා කරන්න හොදත් නැහැ. ඒ වගේම තමයි ඔහුට සුදුසු ගෞරවය ඔහුට හිමි වෙන්න අරින්න ඕනේ කියලා. ඒක ඉතා වැදගත් කාරණාවක්. අපිට පේනවා අර දන්තිල ගෝරම්බ කතාව හරි ලස්සනයි. මේ දන්තිල ගෝරම්බ කතාවේ තියෙන හසන්ත මහත්තයා මේ එක රජමාලිගාවක ඉන්නවා දන්තිල කියලා සේවකයෙක්. මේ සේවකයා රජමාලිගාවේදී අතු ගාගෙන ඉන්න මිනිසයා. ඉතින් ගෝරම්බ ඇමති එනවා රජමාලිගාවට. එතකොට මේ දන්තිලා ඉතින් මොකද අතු ගන්න මිනිහනේ කියලා උඩ ටොක්කකුත් තනගෙනම උඩහට යනවා රජුරෝ බලන්න. ගෝරම්බ දන්තිලා කල්පනා කරනවා ගෝරම්බට හොඳ වැඩක් කරන්න ඕන කියලා. පහුවදා මේ රජමාලිගාව උදේ පාන්දර අතු ගන්න ගමන් රජුරවන්ට ඇහෙන්න කියනවා අනේ මේ රජ්ජුරුවන්ගේ දේවියත් එක්ක ගෝරම්බ ඇමතිතුමා දක්වන ඇඟෑලුම්කම මේ රජ්ජුරුවන් මේ දේවියගේ සිරියහන් ගබඩාවෙනි රාත්‍රිය ගත කරන්නේ මේ ගෝරම්බ ඇමතිතුමා කියලා දන්තිල කිව්වා. රජ්ජුරුවන්ට දැන් මේක ඇහෙනවා. රජ්ජුරුව කල්පනා කළා ඇත්තම වෙන්න ඇති මේක කියලා. පහුවදාම ගෝරම්බ තනතුරෙන් පහ කළා. මහා ඇමතිකම නැති වුණා. දැන් ගෝරම්බ නිකන් ගෝරම්බ. ගෝරම්බ මේ තනතුර නැතුණාට පස්සේ කල්පනා කළා මොකද්ද මට මේ වුනේ? එතකොට මතක් වුණා මේ දන්තිලට ටොක්ක්ක් කනපු එක වෙන්නේ නැති කියලා මම නිඳා කළානේ. ඊට පස්සේ මෙයා මොකද කරේ? දන්තිල එක්කන් ගිහිල්ලා දන්තිලට හොඳට කණ්ඩ බොන්න දීලා ඇඳුමක් එහෙම අරන් දීලා ඉතින් හොඳට සැලකුවා. පහවදා අතු ගාන ගමන් දන්තිල මේ රජුරුවන්ගේ රජමාලිගාවේ මේ සිරියහන් ගබඩාව පාන්දර රජුරු නිදි අතු ගාන ගමන් කියනවා අනේ මේ මහ රජුරුව මෙච්චර ආහාර පාන තියාගෙන මේ මල පහ කරන ගමන් කැකිරි කනවනේ කියලා කිව්වා. දැන් මේකත් ඇහිලා මේ රජුරුව ඇහුවා දන්තිලගෙන් දන්තිල මොකද්ද උඹ කියපු කතාව? මං එහෙම මේ මල පහ කරන මං කැකිරි කාලා තිනවද? අනේ රජතුමනි මට මේ පාන්දරට අතු ගාන ගමන් නිදි මතට කියවෙන දේවල් කිව්වා. රජුරුව කල්පනා කළා එහෙනම් අර මේ ගෝරම්බට වෙන්න ඇත්තේ මේක තමයි කියලා ගෝරම්බගේ තනතුර නැවත අපහු දෙනවා. ඒ නිසා ඇමතිකම් නැති වෙන වැඩක් මේ නිന്ദා අපහාස කරන එක අනිත් අයට. ඒ නිසා ඒ වගේ නිന്ദා අපහාස කරපු අය අපි දැක්ක පහුගිය කාලවලත් තම මේවා විඳ දරාගෙන යනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට නිന്ദා කරනවා නම් ඒ නිന്ദාවේ යම් ප්‍රතිඵලයක් තමනුත් අපේක්ෂා කරන්න ඕනේ. මොකද මඩ ගහන අයගේ අතේ තමයි මඩ ගෑවෙන්නේ කියන එකත් අපි තේරුම් ගත යුතුයි. අනිත් කාරණාව දැන් මේ නිന്ദා ප්‍රශංසා හා සම්බන්ධයෙන් කතා කරද්දී බුදුදහමේ ඒක කර්මයට සම්බන්ධ කරනවා වගේම ඒ නිന്ദා ප්‍රශංසා ලබන්න හේතු වෙන කර්මය ඔහුගේ ජීවිතේ නොඑක් තැන්වල තමන් භුක්ති විඳිනවා. තමන් නිന്ദා කරපුවා නිന്ദා ලබන එකත් ප්‍රශංසා කරපුවා ප්‍රශංසා ලබන එකත් මේක හේතුඵලයක්. ඒ නිසා ඒකත් අපි තේරුම් ගත යුතුයි. ඒත් එක්කම හසන්ත මහත්තයා දැන් අපි ගත්තොත් එහෙම මම මුලින් සඳහන් කළා දැන් ඔය අර කාලිදාස ගැන කතාවක් තියෙනවානේ අර මැරුණාට පස්සේ දැන් හසන්ත මහත්තයා ඇහුවනේ මැරුණාට පස්සේ ಗುಣ කියන එක. දැන් ඔගේ තියෙන්නේ භෝජ රජුරවන්ට ඕන වෙනවා භෝජ රජුරවන්ට තමන් මැරුණාට පස්සේ කාලිදාස මොකද්ද කියන සොලෝගේ දැනගන්න. ඉතින් ජීවත් වෙනකොට කියන්න පුළුවන්. දැන් හසන්ත මහත්තයා හිතන්නකෝ දැන් මම මැරුණාට පස්සේ හසන්ත මහත්තයා ඇවිල්ලා මගේ අපවත් වෙච්ච දවසේ කතාවක් කරන්න ඒ කතාව දැම්ම කරන්න කියලා මං ගියොත් කොහෙ කරන්නද? එදාට නම් හසන්ත මහත්තයා කොහමද ඇවිල්ලා මේක කියයි. ඒ නිසා අපි මැරුණාට පස්සේ කියන එක ජීවත් වෙන කාලේ කියන්න බෑ. හැබැයි භෝජ රජුරන්ට ඕන වුණා කොහොම හරි ජීවත් වෙන කාලෙම කාලිදාස තමයි මැරුණාම පස්සේ කියන එක කියන්නේ. කිව්වා මේක කියන්න ඕනේ ඔබතුමා මම මැරුණාම කියන සොලෝකේ කියන්න කියලා. ඉතින් මේ රජුරන්ට මේක කියන්න බෑනේ. භෝජ රජුරන්ට මේක නොකිය මෙයා හිටියා කාලිදාස. අන්තිමට කාලිදාසට බල කළා. මෙයා මොකද කරේ රට හැර ගියා. ඉතින් මෙයාට හරි දුකයි. දැන් මොකද කරන්නේ? භෝජ රජුරෝ වෙස් වලාගෙන තමන්ගේ මිත්‍රයා කාලිදාසෝ හේනවා. හොය යනකොට එක තැනකදී කාලිදාස හම්බ වෙනවා. හැබැයි වෙස් වලාගෙන ඉන්නේ භෝජ රජුරෝ මේ හිඟන්නෙක් වගේ. වෙස් වලාගෙන ඉන්නම දැන් කාලිදාසෝ දැක්කා. ගිහිල්ලා ඇහුවා මේ තොරතුරු විස්තර අහනකොට රජ්ජුරුවන්ගෙන් අහනවා ඔබ කවුද? ඊට පස්සේ කියනවා මම මේ භෝජ රටේ ඉඳලා ආවේ. අනේ මගේ මිත්‍රයා
භෝජ රජුව දැන් කොහොමද අනේ භෝජ මලානි කියලා කිව්වා. දැන් මේ කියන්නේ භෝජමයි. ඊට පස්සේ ආගෙනවා අද්‍ය ධාරා නිරාධාරා නිරාලම්බා සරස්වති පණ්ඩිතා ඛණ්ඩිතා සර්වේ භෝජ රාජේ දිවංගතේ. අද්‍ය ධාරා නිරාධාරා අනේ මහ පොළොවට ආධාර රහිතයි. කියන මහ පොළොවට ආධාරයක් නැහැ දැන්. නිරාලම්බා සරස්වති සරස්වතියට එල්ලෙන්න වැල් නැහැ. සරස්වතිය ඉවරයි. පණ්ඩිතා ඛණ්ඩිතා සර්වේ අනේ සියලු පණ්ඩිතයෝ අවසానයි. භෝජ රාජේ දිවංගතේ භෝජ රජුරු දිවංගත වුණා නම් එතකොටම රජුරුව තමන්ගේ අර වැස්වලා ගත්තු රැවුල ගලවලා කිව්වා බෙන්න මම තමයි භෝජ ඔන්න අහගත්තා මරුණෙන් පස්සේ මං ගැන කරන වර්ණාව කියලා. ඊට පස්සේ ඒකම අනිත් පැත්තට හරවනවා කාලිදාස දක්ෂයිනේ. එයා කියනවා අද්‍ය ධාරා සදා ලම්බා සරස්වති පණ්ඩිතා මණ්ඩිතා සර්වේ භෝජ රාජ්‍ය බුවංගතේ. අද්‍ය ධාරා සදා ධාරා දැන් ඉතින් මහ පොළොවට ආධාරයක් තියෙනවා. සදා ලම්බා සරස්වති සරස්වතියට එල්ලෙන්න වැල් තියෙනවා දැන්. පණ්ඩිතා මණ්ඩිතා සර්වේ සියලු පණ්ඩිතයෝ භූෂිතයි. පණ්ඩිතයෝ අලංකෘතයි. භෝජ රාජ්‍ය භුවංගතේ භෝජ රජුරු මේ ලෝකේ ඉන්නව නම් කියලා. ඒ නිසා එයා තමයි මං හිතන්නේ එකම එක්කෙනා මැරෙන්න කලින් මැරුණට පස්සේ තමන් ගැන තියෙන ප්‍රශංසාව අහගත්තු කෙනා. ඉතින් ඒක මහ ලොකු ප්‍රශංසාවක් නේ මැරුණට පස්සේ අර වගේ ප්‍රශංසාවක් කරන එක මුළු ලෝකෙම පණ්ඩිතයෝ ඉවරයි කියලා කිව්වේ. ඒ නිසා අසන්ත මහත්තයා අපිට තියෙන්නේ ජීවත් වෙනකොට මිනිස්සු ඕන තරම් අපි ප්‍රශංසාවට ලක් කරයි. හැබැයි අපි මැරුණට පස්සෙත් අපි ගැන මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් නම් කොටිම අපි ඔය පරණ අපේ ගුරු හාමුදුරුවෝ අපිට ඇහිලා තියෙන මලගෙවල් වලදීම කියනකොට කතාවක් තියෙනවා අපිට ඇහෙනවා උනාසලා කියනවා ජීවත් වෙද්දි තමන් ගැන වර්ණනා කරන අය නෙමෙයි මැරුණාම තමන් ගැන වර්ණනා කරන අය ඉන්න ඕනේ කියලා. ඒ වගේ උනාසලා තව කතාවක් කියනවා අපි කොහොම එනකොට මේ ලෝකෙට එනකොට අඬාගෙන න්යාවේ. හැබැයි අපි යනකොට කවදා හරි දවසක මේකෙන් අනිත් හැමෝම අඬවගෙන යන්න පුළුවන් නම් අන්න මිනිහා කියලා. ඒ කියන්නේ අනිත් හැමෝම අඬවගෙන යන්න කියන්නේ අර සහරාන්ලා වගේ නෙමෙයි. ඒගොල්ලෝ තා මිනිසුන් අඬවගෙන තමයි ගියේ. හැබැයි ඒ ගමන නෙමෙයි. අනිත් අයට අපි මැරිච්ච දවසට ඒගොල්ලන්ට නැතට කඳුලක් වුණනොයි කියලා කියන අපේ සේවය දිහා බලලා. අන්න ඒක තමයි මේ ලෝකෙට යමක් දායාද කරලා මිය යන මිනිහෙක් බවට පත්වීම කියලා කියන්නේ. ඒ නිසා යමෙක්ට පුළුවන් නම් ප්‍රශංසාව කියන එක තමන්ගේ උද්දාමයට කාරණාවක් බවට පත් කරගන්නේ නැතුව ඒ ප්‍රශංසාව කියන එක තමන්ගේ සේවය පිළිබඳව යම්කිසි මාපකයක් හැටියට සලකන්න කටයුතු කරන්න. ප්‍රශංසාව කියන එක තමන්ගේ සේවයේ මාපකයක් බවට පත් කරගන්න යමෙකුට පුළුවන් නම් ඒක වැදගත්. බුදුහාමුදුරුවෝ දේශනා කරන තනක් තියෙනවා පුද්ගලයෙක්ගේ මානයන් පිළිබඳව. මා හීනමාන සීයමාන සදිසමාන කියලා තියෙනවානේ මානව නවවිධ මාන තියෙනවානේ. නව ඉංග්‍රීසිය වගේම නවවිධ මාන තියෙනවා. මේ මානවලදී යම් යම් උදවිය තමා උසස් කරන්න අනුන් හෙලා දකිනවා. අත්තුක්කංසන පරවම්බන තමා හුවා දැක්වීම සහ අනුන් හෙලා දැකීම. ඒ නිසා තමන් හුවා දැක්වීමට මිනිස්සු ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා. අනුන් හෙලා දැකීම සඳහා නින්දාව පාවිච්චි කරනවා. ඒ නිසා මේ නින්දා ප්‍රශංසා කියන දේවල් මිනිස්සු තේරුම් ගන්න ඕනේ. අනුන් හුවා දක්වන්නවත් තමන් හුවා දක්වන්නවත් අනුන් හෙලා දකින්නවත් නෙමෙයි. තමා පිළිබඳව මැනගන්න තමාට හම්බෙන හොඳ අවස්ථාවක්. ඒ නිසා තමන් ප්‍රශංසාවක් තමන්ට ලැබෙනවා නම් තමන්ගේ සේවය පිළිබඳව තමන්ට ඒක සසඳන්න. ප්‍රශංසාව උඩ තියලා තමන්ගේ ක්‍රියාව සසඳන්න පුළුවන් නම් තමන්ට දැනෙනවා නම් ඇත්තටම මං කරපු කියපු දෙයට ගැළපෙන දෙයක් තමයි මට මේ ලැබිලා තියෙන ප්‍රශංසාව කියලා ඒ පුද්ගලයාට පුළුවන් ඒක ඉදිරියට පවත්වාගෙන යන්න. නින්දාවක් ලැබෙනවා නම් තමන්ට ඒ නින්දාව සැබෑවටම තමන්ට අයිති දෙයක් නෑ. හරියට නින්දාව කියලා කියන හසන්ත මහත්තයා කන්නඩියක් වගේ. කන්නඩිය ඉස්සරහට ගියන් පස්සේ තමන්ගේ මූණේ කුණු තියෙනවා නම් කැත තියෙනවා නම් තමන්ගේ මූණේ ලප තියෙනවා නම් ඒව හදාගන්න නෙමෙයි කන්නඩියක් තමන් ඉස්සරහට තියෙන්නේ. ඒ නිසා තමන් හරියට තමන්ට එන නින්දාව කන්නඩියක් කරගන්න ඕන. කන්නඩිය ඉස්සරහට ගිහලා හිටගත්තු කෙනෙක් ඒ කන්නඩියේ පේන තමන්ගේ රූපේ තියෙන ඇද හදා ගන්නවා වගේ අදපළදු හදා ගන්නවා වගේ තමන්ගේ ජීවිතයට කණ්ණාඩියක් කරගන්නවා නම් අනුන්ගේ නින්දාව ඒ බුද්ධියට සකස් වෙන්න පුළුවන්. ඒ නිසා නින්දා ප්‍රශංසා කියන මේ දෙකම අපිට ප්‍රයෝජනයි තමන් ගැන මැනගන්න සහ තමන්ගේ අඩු හදා ගන්න. අද දොරමඩලාවට සහභාගී වන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විද්වතුන් ගුරුවරු අත්තනායක මහත්තයත් ගුරුවරයෙක් අජන්ත මහත්තයත් ගුරුවරයෙක් අපේ හාමුදුරුවෝ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ගුරුවරු ප්‍රශංසාව පාවිච්චි කරන විදිය එකිනෙකාට වෙනස්. සමහර ගුරුවරු ඉන්නවා නිතරම ප්‍රශංසා කරනවා. දැන් කුඩා දරුවන්ගේ වයස් මට්ටමට අපි ගියොත් එම වැඩිහිටියෝ පැත්තක තියමුකෝ. පොඩි දරුවෝ ආසයි ප්‍රශංසා වලට. පුතා හොඳයි චිත්‍රේ ලස්සනයි ඔයාට හොඳට අඳින්න පුළුවන්.
අනේ මේ දරුවගේ ජය මාවතේ මේක වෙන්න පුළුවන් පෙරවදන. ගුරුතුමා හරි ගුරුතුමියට පුතාට හොඳට අඳින්න පුළුවන්. පුතාට හොඳට සින්දු කියන්න පුළුවන්. දිගටම හොඳට ගයන්න කියලා කියපු අය ඉන්නවා. ජීවිතේ හොඳ ගමනක් ගියයි. අර පුංචි කාලේ ගුරුතුමාගෙන් ගුරුතුමියගෙන් ලැබිච්ච ධෛර්යය, ප්‍රශංසාව, ඇගීම සමහරට සභාවක් ඉස්සරහට කැඳවලා අපේ ජීවිතේ අපට තියෙනවා. අපි පුංචි කාලේ ඔයාට හොඳට කතා කරන්න පුළුවන්. ඔයා දිගටම කතා කරන්න කියලා කියපු ගුරුවරු දැනුත් මේ බලාගෙන ඇති. ඒ ප්‍රශංසාව අපේ ජීවිතේ ගමනකට මුලපුරන අවස්ථාවක් වුණා. සමහරට අපේ හාමුදුරුවන්ගේ අත්තනායක මහත්තයාගේ අජන්ත මහාචාර්යතුමාගේ පෙරවදනකින් ගමන ආරම්භ කරපු අය මේ බලාගෙන ඇති වැඩසටහන. ඒ ප්‍රශංසාව. සමහර ගුරුවරු ඉන්නෝ ඒ ලාභයට දෙන්නේ නැහැ ප්‍රශංසා. කොච්චර හොඳට කළත් වරදක් නැහැ. ඒ හැබැයි ඒකත් එක උපක්‍රමයක්. මේ තව හොඳට වැඩේ කරවන්න ලාභයට දෙන්නේ නැහැ. සමහර තාත්තලත් ඉන්නවා ඔහොමයි. සමහර ගුරුවරු ඉන්නවා, විදුහල්පතිවරු ඉන්නවා, ලොකු තැන්වල ඉන්න වැඩි ප්‍රශංසාවක් නැහැ. වරදක් නැහැ. කියනවා මේ හොඳට වැඩේ කරලා. හැබැයි යම් අවස්ථාවල ප්‍රශංසා කරන දුර්ලභයි. නිතර ප්‍රශංසා කරන්නේ මේ විදිහේ විවිධ ක්‍රම පාවිච්චි කරන විවිධ මේ උපක්‍රම. ප්‍රශංසාව සුලභව පාවිච්චි කිරීමත් එක උපක්‍රමයක්. දුර්ලභව පාවිච්චි කිරීමත් එක උපක්‍රමයක්. විශේෂයෙන් මේක හරියට මනෝවිද්‍යාත්මකව පාවිච්චි කරන්න ඕන දරුවන් වෙනුවෙන්. අත්තරයි මහත්තයා. හසන්ත මේ අර මම තාත්තා ගැන කිව්වනේ. දැන් මම ඇත්තටම නම් කැමති අපේ අම්මා ඉස්සෙල්ලා බුදු වෙන්න. මොකද ලංකාවේ අම්මලා ලංකාවේ ගොඩාක් තාත්තලා දරුවෝ දාලා ගියාට පස්සේ ලංකාවේ අම්මලා වෘත්තියකුත් නැතුව අර දරුවෝ හදාගන්නව අදත්. ඇත්තටම අපි කිසිම සමීක්ෂණයක් කළා නෑ හසන්ත. ස්වාමි පුරුෂයා අතෑරලා ගියාම නඩත්තුවකුත් නොදී ඒ සඳහා නඩත්තු උසාවියෙන් නියම කළත් ගෙවන්නේ නැතිව දුක් විඳින අම්මලා පිළිබඳ අපි සමීක්ෂණයක් කරලා නැහැ. ඔය කොච්චර කාන්තා සමිති හිටියත් මේ අයට මොකද වෙන්නේ? එහෙනම් මේ අම්මා බුදු වේවා කියන එක ස්ථිරයි. මම අපේ තාත්තා බුදු වෙනවට කැමති අම්මා බුදු වුණාට පස්සේ. ඔය හසන්ත කිව්වා වගේම. ඒ වගේම හසන්ත ඔබතුමා මේ ගුරුවරු ගැන කිව්වා. වරක් මම අපේ ළමයි තොගයක් එක්ක සීගිරිය ගියා. සීගිරි කන්ද නැගලා මං එනකොට 90 දශකයේ මුල් කාලේ ඔය ජංගම දුරකථන නැහැ. අපි කැමරාවලින් විතරයි ෆොටෝ ගත්තේ. මම ළඟ තිබුණ කැමරාවක් මම සියලු ළමයින්ගේ ඡායාරූප ඒකේ අරගෙන පස්සේ මම ඒක බෝඩ් එකක දාලා ළමයින්ට ප්‍රදර්ශනය කරනවා. සීගිරියේ නැගපු එක තරුණේ හොඳටම බීලා වෙන කැලෑ පාරකින් උස්සගෙන එනවා මම දැක්කා. මම ඉතින් නිකමට ඒක ඡායාරූප ගත කළා. ඊට පස්සේ මම සියලු ඡායාරූප සුද්ධ කළා. ඒ ඡායාරූපය ඒක නෙගටිව් එකයි. එහෙම වචනක් දැන් අපේ සමාජයේ නෑ ඔය නෙගටිව් කියන වචනේ පරණ වචනය නේද? ආචාර්යතුමනි. ඉතින් ඒකයි මම ලියුම් කවර් එක දාලා ඒ බීලා වෙරි වෙලා ආපු තරුණයා අතට මම දුන්නා. ඒක බෝඩ් එකේ දැම්මේ නෑ මම. මම ඊට පස්සේ මේ කොල්ලා දැක්කේ නෑ. මගේ ඒ පන්තියේ ළමයි 500ක් විතර හිටපු පන්තියක් ඉස්සර මුලම හිටියේ කොල්ලා අතුරුදහන්. මං හිතුවා උපාධිය දාලා යන්නේ නැති මම ෆොටෝ එකකුත් දුන්නානේ මේ බීලා මේ උස්සගෙන එන එක. කාලය ගෙවිලා ගියා. සිද්ධියෙන් අවුරුදු 3කට පස්සේ මං අපේ ගෙදර වාඩි වෙලා ඉන්නකොට අපේ ගේට්ටුව අරගෙන මල් ගහපු කාර් එකක් එනවා අපේ ගෙදෙට්ට. මම බය වුණා මේ මගේ ගෙදර රෙස්ට් හවුස් එකක් කියලා වැරදිලා මේ කපල් එකක් එනවද දන්නේ නැහැ ගේ පැත්තට කියලා. මනමාලි බැස්සා. මම ඉස්සරහට ගියාම මල් ළඟට ඇවිල්ලා සර් මේ මම මේ අමුත් එක්ක ආවේ කියලා එයා පෙම්මතාගේ දොර විවෘත කරනකොට මේ බැස්සේ අර එදා මම මත්පැන් බීලා ඔහුට විතරක් දුන්නු ඡායාරූපයේ සහිත තරුණයා. පිරිඳ මට කියනවා සර් එදා සර් කරපු ඒ වැඩේ මෙයා හිතේ තියාගෙන බීම නැවැත්තුවා.
ඊළඟට එයා තීරණය කළා මං කවදා හරි විවාහ වෙලා නුවරඑළියට යන්නේ අත්තනායක සර්ගේ ගෙදරට ගිහිල්ලා අත්තනායක සර්ට මම පෙන්නලා සර් කියපු දේ මම ධාරණය කරගත්තා. කිසිම වචනයක් මම මේ කොල්ලට කිව්වේ නැහැ. මට නම් ඇහෙන් කඳුලක් කඩා වැටුණා. සිද්ධියෙන් අවුරුදු 4කට පස්සේ මේක උනේ. ඔබ කිව්වා වගේ දරුවා අදත් මේක අහන් ඇති, තවත් දරුවොත් ඒ දරුවට ඇති. මං හිතන්නේ මම බේරගත්තේ ඒ දරුවා විතරක් නෙමේ දරුවන්ගෙත් දරුවෝ. අත්තනායක මහත්තයා බීපු කතාව කියපු හින්දා මටත් ඔය බීපු කතාව පොඩ්ඩක් මතක් වුණා. මේ සමහරු බීපුවාම නින්දා කරන එකමනේ වැඩි. හතර වටේට වටපිට ඉන්න ඔක්කොටම නින්දා පාස කරමින් අර අල්ලපු ගෙදර එන්න රණ්ඩුවට යනවා. බෑ නින්දා පාස කරමින් බෑනහඩ ගා ගන්නවා. ගෙදරට බයිනවා, බල්ලටක් බයිනවා, පූසටක් බයිනවා. පූසටත් නින්දා පාස කරනවා ගෙදර ඉන්න. මේ කතාව මේ ප්‍රශ්න ඔක්කොටම වග කියන්න ඕන. මේස පුටු සේරම වග කියන්න ඕන. හට්ටි මුට්ටි සේරම පොලේ ගාල සේරම වග කියන්න ඕන වගේ සමහර අය බීපුවාම හැසෙන විදිහ. මම දැකලා තියෙනවා සමහර අය බීපුවාම හරියට ප්‍රශංසා කරනවා. ඔයාලා හරි හොඳයි මටම ඇවිල්ලා කියලා තියෙනවා. බුද්ධට බීලබ මට තේරෙනවා ළඟට ආපුවා. අසන්ත මහත්තයා දూర මඩලාව නම් ඊයම අර ආමුරු එළ නේද? එළ. ඒකදොර වල්ලා බලව බේනවනේ. ඒ බීපු මිනිස්සේ කරේ ඒව කියනවා ආමුරුන්ට එළ කියලා. මඩලාව බලලා හැදිලා නෑ. එහෙම දැන් මේ ප්‍රශංසා කියන්නේ පුදුමාකාර විදිහට ප්‍රශංසා. ඒ කියන්නේ බලන්නකෝ බීපුවම එක්කෙනාව දෙන්නේ දෙවිදියට හැසිරෙන්නේ. එක්කෙනෙක් නින්දා පහස කරනවා, එක්කෙනෙක් පුදුමාකාර විදිහට ස්තුති ප්‍රශංසා කරනවා. අතීත සිදුවීම් කිය ප්‍රශංසා කරනවා. එහෙමයි ඉන්න කොහෙත් බලාගෙන ගියා මාචාර්යතුමා. ඇත්තටම ආචාර්ය හසන්ත මහත්තයා අපේ අද දවසේ ඊටාම ලස්සනට ගලාගෙන ගිය මේ වැඩසටහනේ අවසාන කොටස. ඉතින් අපි පළමු කොටම අපි දැක්ක පුද්ගලයෙක් ලෙස කොහොමද අපි අනිත් අයගේ ප්‍රතිචාර වලට මුහුණ දෙන්නේ. හැඟීම් මේ බුද්ධියෙන් පිරෙලා. ඊළඟට අපි ආව ආයතනයක් තුල කෙසේද මේ නින්දාව හා ප්‍රශංසාව එක්ක අපි ගනුදෙනු කරන්නේ. මම කැමති තුන්වෙනි පියවරට යන සමාජය තුල. සමාජයෙන් ලැබෙන විවේචන. ඉතින් මෙතනදී අපේ හාමුදුරනේ ඇරිස්ටෝටල් පඬිවරයා ලස්සන කතාවක් කියනවා. ඔබට විවේචන වළක්වන්නට පුළුවන් කිසිම දෙයක් නොකර, කිසිම දෙයක් හිතන්නේ නැතුව, කිසිම කෙනෙක් බවට පත් නොවි ඉන්නවනම්. ඉතින් ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා සමාජයෙන් විවේචන එනවා. ඉතින් ආචාර්ය හසන්ත මහත්තයා කිව්වා ඉතිහාසයේ පුරා විවිධ චරිතවලට සමාජයෙන් ගැරහුම් ලැබුණා. නමුත් ඒ අය තුල ඒක දරා ගැනීමේ හැකියාව තිබුණා. ඉතින් අපි දැක්කා ගැලීලියෝ. ඔහුගේ විද්‍යාත්මක පරීක්ෂණ අනුව කිව්වා සූර්යයා වටා පෘථුවිය ගමන් කරනවා. එතෙක්කල් මිනිස්සු හිතන් හිටිය පෘථුවිය තමයි කේන්ද්‍රය, සූර්යයා සහ අනිකුත් ග්‍රහලෝක පෘථුවිය වටා ගමන. ඉතින් ඔහුව ප්‍රතික්ෂේප වුණා. ඔහුව හෙලා දකින්නු ලැබුවා. ඔහුව ගණන් ගන්න නැති තත්වයටපත් වුණා. නමුත් අවුරුදු 100 ගානකට පස්සේ ඔහු හරි කියලා සමාජයෙන් ඔහුට පිළිගැනීම ලැබුණා. ඉතින් මං හිතන්නේ මේ වගේ සමාජයෙන් ඔබට එන ගැරහුම්, සමාජයෙන් ඔබට එන නින්දා දරා ගැනීමේ හැකියාව අපි වර්ධනය කරගත යුතුයි. ඉතින් අපේ හාමුදුරනේ අපි ගොඩාක් බෞද්ධ සාහිත්‍යය ගැන කතා කරා. මේ වගේම සමගාමීව අනිත් දර්ශන තුලත් ගොඩාක් අපිට උදාහරණ ගන්න පුළුවන්. ඉතින් අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කොටලුවක් පිට තබාගෙන ජයග්‍රහය ලීලාවෙන් රජෙක් ලෙස මිනිස්සු ජයගෝසා නගමින් අරගෙන ආවා. ඊට සතියකට පස්සේ උන්වහන්සේව අපරාධකාරයෙක් ලෙස කුරුසයේ නැගහුවා. එක තැනක තියෙනවා පිලාත් කියන නඩුකාරයා ඉදිරිපිට ගේනවා බරබ්බස් කියන කැරලිකාරයෙක්. අනිත් පැත්තෙන් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට ඔහු අහනවා ඔබට නිදහස් කර යුත්තේ බරබ්බස් කියන මේ පුද්ගලයාද නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් කියන මේ පුද්ගලයාද? ජනතාව කෑ ගහනවා අපිට බරබ්බස් නිදහස් කර දිය යුතුයි. මෙන්න සමාජයෙන් ලැබෙන නින්දාව, මෙන්න සමාජයෙන් ලැබෙන පරිභවය. ඉතින් ඒ නිසා මේක මං හිතන්නේ සනාතන ධර්මතාවය. අපිට පුළුවන් නම් ඒ ලැබෙන ගැරහුම්, ඒ ලැබෙන අවලාද, ඒ ලැබෙන අපහාස දරාගෙන ඒ තුල නොසැලී සිටීමේ පෞරුෂත්වය ගොඩනගා ගන්නට. ඊළඟට ලැබෙන ප්‍රශංසා තුලින් අනවශ්‍ය ලෙස ඔළුව ඉදීමක් ඇති කර නොගෙන පරිණතභාවයෙන් ඒ දේ දකින්නට මං හිතන්නේ මේ தত্ত্বය අපිට ගොඩනගා ගන්නත් පුළුවන් නම් අද මේ රැය පහන් කරන ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. මේ වැඩසටහන නරඹන දුවා දරුවනේ ඔබේ ජීවිත සාර්ථක වෙනවා මේ පරිණතභාවය අප තුළ ඇති කරගත්තොත්.
ඊළඟට රත්තරන් අම්මේ තාත්තේ ඔබේ දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්නට මේ වැඩසටහනට මම හිතන්නේ අපේ හාමුදුරුවෝ අත්තනායක මහත්තයා ඒ අපූර්ව කතන්දර අත්දැකීම් ජීවිත සිද්ධීන් තුලින් මම හිතන්නේ ගොඩක් ඔබට පණිවිඩ ලැබුණා. ඉතින් මම හිතන්නේ මේක හරි හොඳ තෝතැන්නක් වෙනවා අපේ හෙට දවසේ සරුසාර කරගන්නට. නින්දා ඉදිරියේ නොසැලී සිටමින් ප්‍රශංසා ඉදිරියේ අනවශ්‍ය ලෙස ඉදිවෙන්නේ නැතුව ඒ සමබරතාවයේ පරිණත භාවය සුව අවබෝධයෙන්, සුව දමණයෙන්, සුව උනන්දුවෙන්, සහකම්පණයෙන් සහ සැබෑ සබඳතා ගොඩනගා ගැනීමෙන් එවැනි අර්ථවත් ජීවිත ගමනක් යන්නට ඔබට සුබ පතනවා. අපි හැම කෙනෙකුටම එකමුතු වෙලා එවැනි තත්වයකින් පිරි සමාජයක් ගොඩනගන්නට පුළුවන් නම් අපේ රටේ හෙට දවසට ඒක උදව්වක් වෙනවා. අපේ තුළ තියෙන මේ සමහර ඊර්ෂ්‍යාවෙන් පිරීලා කෙනෙක්ව නින්දාසාගතව කෙනෙක්ව අව탁සේරු කරන ස්වභාවය අඳුන ගන්නත් මම හිතන්නේ මේක අවස්ථාවක් වෙයි කියලා ආචාර්ය හදත් මම හිතනවා. මොකද ඒක අපේ සමාජලාට සංස්කෘතික ලක්ෂණයක්ද දන්නේ අපි කෙනෙක්ගේ අඩුපාඩුවක්ම දකින්නට ගොඩක් වෙලාවට උත්සාහ කරනවා කෙනෙක්ගේ හොඳ දකින්න නැතුව. ඒ නිසා ඒකත් පොඩ්ඩක් අපි අඳුනගත්තොත් අද දවසේ වටිනා දවසක් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ අද දවසේ ඊටාම වැදගත් වෙනවා මේ නින්දාව සහ ප්‍රශංසාවට මුහුණ දෙන ආකාරය සහ ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳ අවදීන් උනන්දුවෙන් ආසාවෙන් කටයුතු කරමින් ඉදිරිය සරුසාර කරගන්නට හැමතෙම සුබ පතනවා. ජයෙන් ජයම වේවා. වැරදි රැසක් අතරේ එක හොඳක්වත් තේන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ එක හොඳක්වත් තේන්න පුළුවන්. හොඳ මතු කරලා ගන්න පුළුවන් නම් ඒක තවත් කෙනෙක් උත්තේජනය කරන කාරණාවක් වෙන්න පුළුවන්. අනගාരിക ධර්මපාලතුමා ගැන අපි දොරමඩලාවේ කතා කරලා තියෙනවා. එතුමා ජීවත් වූ කාලේ එතුමා තරම් නිന്ദා අපහාස විඳ කෙනෙක් ඉන්නවද කියලා. නමුත් අද අපි ජාතික වීරයෙක් හැටියට අද ගරු බුහුමන් දක්වන අනගාരിക ධර්මපාලතුමාට එහෙම චරිත ගණනාවක් අපේ ඉතිහාසයේ තුල ජීවත් වෙච්ච කාලේ කිසිම ප්‍රශංසාවක් කීර්තියක් ලැබිලා නැහැ. පස්සේ තමයි මතුවෙන්න පටන් ගන්න මොන තරම් වටිනා මිනිස්සුයෝද කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආගමික නායකයෝ එහෙම ගණනාවක් ඉතිහාසයේ පුරා ඉන්නවා. නින්දා ප්‍රශංසා අපේ මාතෘකාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා අත්තනායක හේරත් මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරන්නට කැමැති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයාට අපේ ගෞරවීය ස්තුතිය පුද කරන්නට කැමැති. නැවතත් දොරමඩලාවෙන් හමු වෙමු. ආයුබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි විභව ශක්තියම ආලෝකය වේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇස